අයිබන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂයට තියෙන දරුවනේ අපි 6 වන ඒකකේ දෙවන කොටසත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙනවා දරුවනේ අද විශේෂයෙන්ම 6 වන ඒකකේ අපි දන්නවා 12 වෙනි ශ්‍රේණියේ 6 වන ඒකකේ දරුවනේ වාණිජ්‍ය මට්ටමින් ගුණාත්මක පැළ නිෂ්පාදනය කිරීම දරුවනේ පළවෙනි කොටස අපි කතා කරලා අවසන් දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම පළවෙනි කොටස උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් කොහොමද අපි ශාක ප්‍රචාරණයේ කටයුතු සිදු කරන්න කියන එක ගැන දීර්ඝ වශයෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා දරුවොත් එක්ක කතා කරන්න විශේෂයෙන්ම 6 වෙනි ඒකකයේ දෙවන කොටස දරුවනේ පැළතවන් ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් තමයි දුවල පුතාලත් එක්ක අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි කොටස 6 වෙනි එකේ දෙවන කොටස දුවේ පුතේ 6 පැළතවන් ශිල්ප ක්‍රම කියන කොටසත් එක්ක තමයි අපි අද දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. කොහොමද මේ කොටසෙන් ඔබට සිද්ධාන්ත කොටස් සෝදානම් කරලා සකස් වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. right. ගුණාත්මක තවන් පෙළ නිෂ්පාදනයේ දරුවනේ. ඒ යටතේ තවණක් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා නේද දරුවනේ? තවණක් කියන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන් විභාගෙට අහනවා. තවණක් කියපුවම දරුවනේ ඔබට විවිධ දේවල් මතක් වෙන්නේ නැති දැන් පැළ තවන් තියෙනවා. ඒ වගේම ගත්තාම තවන් ගත්තාම නේ පැළ තවණක් කියලා එහෙම අහලා තිබ්බ පැළ තියෙන තැනක් නර්සරි එකක් නේ. මේ වගා දැන් ඉඩමක ගිහිල්ලා අපි හිටවනකම් පැළ රැක බලා ගන්නවා වගේම ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන තැන බද්ධ කිරීම කරනවා වෙන්න පුළුවන් අතු බැඳීම කරනවා වෙන්න පුළුවන් පටකරෝපිත විද්‍යාගාරයක් එහෙමත් තියෙන්න පුළුවන් ඔය වගේ තැනක පැළ පටකරෝපිත පැළ ලබා ගන්න. ඉතින් පුතේ පැළ තවණක් කියපුවම ඔය අපිට මතක් වෙනවා දැන් ඔබ මල් පැළ ගන්න ගිහිල්ලා ඇති. අඹ පැළ ගන්න ගිහිල්ලා ඇති බද්ධ පැළයක් ගන්න ගිහිල්ලා ඇති අඹ පැළයක් ගෙදරක හිටවනවනේ අනිවාර්යෙන් අඹ පැළයක්. ඊට පස්සේ මොනවද පීර පැළයක්. ඒ වගේම මල් පැළ අම්මලා ගන්න ඇන්තූරියම් ඕකිඩ් වර්ග. ඉතින් මෙවැනි මල් වර්ග විසිතුරු පත්‍රික ශාක තියෙනවා. කැපූ මල් විදිහට රෝස මල් තියෙනවා. පඳු පැළ තියෙනවා. විවිධ වර්ණ වල රෝස ගස් තියෙනවා. ඉතින් මේවා මිලදී ගන්න ඔබ දෙමාපියොත් එක්ක හරි ඔබ තනියම හරි ගියපු අවස්ථාව වුණ තරම් ඇති. එහෙම නැත්නම් ඔබ යන පාරක අතරමඟදී ඔබ වාහනයක යනකොට බස් එකක යනකොට කෝච්චිය යනකොට ඕන තරම් ඔබ මේ වගේ නර්සරි එකක් දැකලා ඇති පුතේ. ඒ වගේම දැන් මේ වෙළඳ විශේෂයෙන්ම දැන් ඔය වෙළඳ උත්සවවල විශේෂයෙන්ම අපි දන්නවා BMIC එකේ ගත්තත් ඔය ප්‍රදර්ශන තියෙනවා දරුවනේ මේ ප්‍රදර්ශනවල වෙළඳ ප්‍රදර්ශනවල වෙනම මේ පැළතවානුත් ගිහිල්ලා ඒ වගේ පැළ දාගෙන ඉන්නවා. රයිට් පාරවල් වල. ඉතින් මේ ඒ වගේම පාරවල් වල ඔබ ගමන් කරන පන්ති යනකොට හරි පාසල් යනකොට හරි ඔබ දැකලා ඇති මේ පැළතවන් තියෙනවා. ඉතින් දැන් බහුලව මේවා දකින්න ලැබෙනවා. ඉතින් හොඳ ව්‍යාපාරයක් මේ මල් වගාව කියන එක දරුවනේ. ඉතින් මේ ආහාර මේ භෝග වගේම දරුවනේ මේ මල් වගේම මේ පළතුරු භෝග වර්ග මේ තවන් වල පුතේ සකස් කරනවා. ඉතින් මේ තවානක් සකස් කරනකොට ඉතින් මේ තවන් තුල මේවා මේ වගාබිමේ හිටවනකම් මේ පැළ රැක බලා ගන්නවා පුතේ අරන් ගිහිල්ලා. පටකරෝපිත පැළක් තියෙනවා, කෙසෙල් පැළ තියෙනවා දරුවනේ. ඉතින් මේ දේවල් තියෙනවා. ඉතින් රැක බලා ගන්නවා වගේම වගා ඉඩමක අපි වගා කරන්න හිතන් ඉන්න භූමිය අපිට ශේෂ්ත්‍රය කියන්නේ මේ ශේෂ්ත්‍රයේ මේ පැළ සිටවන තුරු පුතේ රැක බලා ගන්න ස්ථානයක් වගේම මේ ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක් තමයි තවණක් කියලා කියන්නේ. ශාක ප්‍රචාරණ කටයුතු බද්ධ කිරීම කටයුතු දරුවනේ මේ පටකරෝපණ කටයුතු ඒ වගේ මේ ශාක ප්‍රචාරණයට අවශ්‍ය ශාක ප්‍රචාරණ කටයුතු විතර සිදු කරනවා. අතු කැබලි දඬු කැබලි මුල් කැබලි රෝපණය කරලා පැළ ලබා ගන්නවා පුතේ. ඒ දේවල් වර්ධක ප්‍රචාරණ කටයුතු සිදු වෙනවා පුතේ. බීජ තවල් දාලා ඒ වගේම පැළ ලබා ගන්නවා. ඉතින් මේ පැළ වගා ශේෂ්ත්‍රයේ ස්ථීරවම හිටවනකම් රැක බලා ගන්නවා වගේම දුවේ පුතේ. මේවා මේ ප්‍රචාරණයට පැළ ලබා ගන්න සිදු කරන ප්‍රචාරණ ක්‍රම තියෙන ශාක මේ ප්‍රචාරණ ක්‍රම සඳහා පුතේ කටයුතු සිදු කරන ස්ථානයක් විදිහට තවාණක් අපිට හඳුන්වන්න පුළුවන්. මේ ඊට පස්සේ මේ ඕගොල්ලන්ට මතක් වෙන්නේ තවාන් කියපුවම තවාන් පාත්ති. ගෙවල් වල ඕගොල්ලෝ ලුණු පාත්තියක් දාලා ඇති. ඒ වගේ ඕගොල්ලෝ පාත්ති දාලා ඇති දුවේ පුතේ නේද? උස් තවාන්, ගිල්ලූ තවාන්, නොරිදෝකෝ තවාන් කියලා අපි අහලා තියෙනවා දරුවනේ. ඉතින් එක එක ප්‍රදේශයට ගැලපෙන විදිහට මේ තවාන් සකස් කරනවා. මැටි පසකට නම් කොහොමද පුතේ නේද? ඒ වගේම වියලි මේ වැලි පසකට නම් කොහොමද මේ තවන් යොදන්නේ? ඒව එහෙම තවනුත් ඕගොල්ලෝ අහලා තියෙනවා. ඕගොල්ලෝ ගෙවල් වල තවන් දාලා ඇති. ඉතින් වැසි කාලෙන් නැත්තම් හිතුනහම ඔය වගේ වැඩ කරනවානේ. ඒ නිසා අපි බලමු මේ තවන් සහ මේ තවන් අතර වෙනස මොනවද මේ තවන් වල සිදුවන ක්‍රියාවලිය කියන එක කතා කරමු පුතේ. අපේ සිලබස් එකේ තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පුතේ මේ සම්බන්ධයෙන් කතා කරන එක. හොඳයි බලමු. right. එහෙනම් ගුණාත්මක තවන් පැළ නිෂ්පාදනය. බලමු මොනවද? ගුණාත්මක තවන් පැළ නිෂ්පාදනය කියලත් මාතෘකාවේ තියෙනවා නේද? ඊට පස්සේ තවාණක් යනවා. බලන්න අපි කියපු දේවල් මේකේ සඳහන් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව අන්න බලන්න. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව කියන්නේ ශාක බෝ කරගෙන ප්‍රචාරණය කරලා පැළ ලබාගෙන
ශාක ප්‍රචාරණ ක්‍රම භාවිතා කළා නේද? වර්ධක ප්‍රචාරණ ක්‍රම තියෙනවා නේද දරුවනේ? අලිංගික ප්‍රචාරණය, ලිංගික ප්‍රචාරණය තියෙනවා. අලිංගික ප්‍රචාරණ ක්‍රම කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රම තියෙනවා දරුවනේ. ශාකයක වර්ධක කොටසක් මගින් අපි නිතරම මේක කියනවා නේද? ජන්මානුහාවීමකින් තොරව වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ නේද පුතේ? ජන්මානුහාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් පුතේ. අපි දන්නවා අතු කැබලි, දණු කැබලි, මුල් කැබලි මගින් නේද පුතේ? ශාක අපිට ප්‍රචාරණය කරගන්න පුළුවන්. පත්‍ර කැබලිනේ, අක්කපාන නේද දරුවනේ? ඊට පස්සේ අප්‍රිකන් වයලට් වගේ පත්‍ර මගින් බෝ කරගන්න ශාකක් තියෙනවා. ඉතින් අපි දන්නවා අතු කෑල්ලක් ගෙනල්ලා පැල කරගන්නවා තියෙනවා නේද දරුවනේ? දඩු කැබලි වගේ අපි දන්නවා බතල, ඉන්නල, කෝලියස් වගේ ඒවා අපි ලාදල දඩු කැබලි කල්ලා තමයි ඒ වගේ හිටවන්නේ. ඒවා බෝ කරගන්නේ. එතකොට අපි දන්නවා ක්‍රෝටන් වගේ දේවල්, රෝස වගේ දේවල් නේද පුතේ? වද අපි කියනවා අඩදල දඩු කියලා පුතේ වගේ. ඊට පස්සේ අපි මඤ්ඤොක්ක වගේ දේවල්, බෝගන්විලා, මඤ්ඤොක්ක වගේ දේවල් කියනවා පුතේ අපි දල දඩු කියලා. ඉතින් මේ වගේ මේ ඒ මගින් දඩු කැබලි මගින් ශාක ප්‍රචාරණය කරගන්නවා පුතේ. නේද පුතේ? අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි නේද? ඒ වගේම ස්වභාවික ප්‍රචාරණ ක්‍රමක් තියෙනවා අපි දන්නවා නේද පුතේ? භූගත කඳන් විදියට අපි කියන්නේ. අපි දන්නවා භූගත කඳන් තියෙනවා දරුවනේ. නේද? භූගත කඳන් තියෙනවා රයිසෝම, බල්බ, ස්කන්ධාකන්ද, දාවක, ගොටුකොළ වගේ දේවල් නේද පුතේ? රයිසෝම, කෝම, අර්ථාපල් වගේ ස්කන්ධාකන්ද, බල්බ, ලූණු වගේ දේවල් බල්බිල නේද? ඉතින් මේ ප්‍රචාරක ක්‍රම තියෙනවා පුතේ. ඒවා මේ වර්ධක ප්‍රචාරක ක්‍රම විදිහට ගන්න පුළුවන් පුතේ. අලිංගික ප්‍රචාරණ ක්‍රම විදිහට ගන්න පුළුවන්. ඒකෙදිත් විශේෂයෙන් මේ වර්ධක ප්‍රචාරණය ගත්තාම පුතේ මේකෙත් කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රම තියෙනවා. පටකරෝපණ එහෙම අයිති වෙන්නේ, බද්ධ කිරීම ක්‍රම එහෙම අයිති වෙනවා පුතේ. කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රම වලට ඒවා කවුරු කරන්න ඕනේ පුතේ. ඒ මගිනුත් අපිට නව ශාක ලබා ගන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම අපිට ශාකවල ලිංගික ප්‍රජනනයේ, ඒ කියන්නේ ජන්මානුහාවීමකින් සිදුවන ප්‍රජනනය තමයි ලිංගික ප්‍රජනනය. පුං සහ ජායා වශයෙන් ජන්මානුහාවීමකින් සිදුවන නැත්නම් බීජ මගින් ප්‍රචාරණය කියලා අපි ඒකට කියනවා මේ ලිංගික ප්‍රජනනය. අනිත් එක තමයි පුතේ මේ අලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රචාරණ ක්‍රම ගැන කතා කරනකොට පුතේ ඉක්මනින් ඒවා ප්‍රචාරණය කරලා ශාක ලබා ගන්න පුළුවන් ක්‍රම විදියට අපිට ඒවා හඳුන්වන්න පුළුවන්. ඒවා විස්තරාත්මකව මුල් පළවෙනි කොටසෙන් අපි කතා කරා. ඉතින් ඒ විදියට බෝ කරගත්ත පැල වලට පැල සිදු කරන ක්‍රියාවලි, පැල ස්ථිරවම වගා ශේෂ්ත්‍රයේ හිටවනකම් මේ පැල රැක බලා ගන්න තැනක් වගේම ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු කරන තැනක් කියලා තමයි අපි තවාණක් කිව්වේ. බලමු එහෙම එකක්ද කියලා කියවෙන්නේ. අපිට මතක විදිහට අපි කතා කරානේ දන්න විදිහට. එතකොට අපි ඉගෙනගෙන තියෙන විදිහටනේ අපි ඔයගොල්ලොත් ඉගෙනගෙන ඇති සමහරවල්ලාට මේ කොටස. හරි පොඩි කාලේ ඉඳන් මේ තවන් ගැන අහලා තියෙනවනේ. බලමු. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව. හරි. ප්‍රචාරණය අපි දැන් කරලා ඉවරනේ. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව ශේෂ්ත්‍රයේ රෝපණයට සුදුසු මට්ටමට ඉඩමේ වගා කරන තැන ශේෂ්ත්‍රය කියන්නේ වගා කරන ඉඩම භූමිය ශේෂ්ත්‍රය කියන්නේ. ශේෂ්ත්‍රයේ රෝපණයට සුදුසු මට්ටමට ප්‍රශස්ත තත්ත්වය යටතේ ප්‍රශස්ත තත්ත්වය යටතේ ආරක්ෂිතව වර්ධනය කර රැක බලා ගන්නා ස්ථානයක යන්න බලන්න අපේ කතාවට හරි වගේ නේද? අපේ කතාව හරි වගේ බලන්න. මෙතන විශේෂයෙන් මොනවද විශේෂයෙන් හයිලයිට් වෙන්න ඕනේ කරුණු බලන්නකෝ. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව ප්‍රචාරණය කරලා ඉවරයි. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව බද්ධ පැලවෙන්න පුළුවන් පුතේ. පටක රෝපිත පැලවෙන්න පුළුවන්. අතු බැඳීම් මගින් ලබාගත්ත පැල, අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි, සිටුවල ලබාගත්ත පැලවෙන්න පුළුවන් පුතේ. අන්න ඕගොල්ලෝට දැන් පැහැදිලි වෙනවා නේද? බලන්නකෝ. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව ශාක ප්‍රචාරණය කරලා ඉවරයි නේද? අපි ප්‍රචාරණය කියන කැලේ විතර හයිලයිට් කරගමුනේ. ශාක ප්‍රචාරණය අන්න බලන්න. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව ශේෂ්ත්‍රයේ රෝපණයට සුදුසු මට්ටමට. ශේෂ්ත්‍රය කියන්නේ ඉඩමේ. රෝපණය කියන්නේ හිටවනවා ඒව. භූමියේ. ශේෂ්ත්‍රය බය වෙන්න එපා වෙචන වලට. හරි. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව පුතේ කොහෙද? ශේෂ්ත්‍රයේ ඉඩමේ මේවා ස්ථීරවම හිටවන භූමිය. හරි. ශේෂ්ත්‍රයේ රෝපණයට සුදුසු මට්ටමට, ශේෂ්ත්‍රයේ රෝපණයට ගැලපෙන සුදුසු මට්ටමට ප්‍රශස්ත තත්ත්ව යටතේ ආරක්ෂිතව වර්ධනය කර රැක බලා ගන්නා ස්ථානික. අන්න බලන්න. ශාක ප්‍රචාරණය කරලා ඉවරයි. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව කොහෙද? ශේෂ්ත්‍රයේ රෝපණයට බඩ සුදුසු මට්ටමට අන්න බලන්න. ප්‍රශස්ත තත්ත්ව යටතේ ආරක්ෂිතව වර්ධනය කර රැක බලා ගන්නා ස්ථානයක. රයිට්. එහෙනම් බලන්න කොහොමද ඒකේ පොයින්ට් එක කැඩලා තියෙන්නේ කියලා. ශාක ප්‍රචාරණය කරනු ලැබීමෙන් පසුව කියන වචනේ තියෙන්න ඕනේ. ශේෂ්ත්‍රයේ රෝපණයට සුදුසු මට්ටමට.
ශේෂ්ත්‍රී රෝපණයට සුදුසු ආකාරයට මොකද කරන්නේ? ප්‍රශස්ත තත්ත්වය යටතේ ආරක්ෂිතව පැල ආරක්ෂා කරගන්න. නෙට් හවුස් එකක වගේනේ මේවා එතකොට තියෙන්නේ. ආරක්ෂිතව වර්ධනය කර ආරක්ෂිතව වර්ධනය කරලා මොකද කරන්නේ? රැක බලා ගන්නා ස්ථානයක්. ලියා ගන්න පුතේ. රැක බලා ගන්නා ස්ථානයක්. බලමු ඉස්සරහට තව ඒක හැදෙන්න තියෙන්න පුළුවන්. ඒකට වඩා හොඳ ඒක අරගෙන අපිට ලියන්න පුළුවන් විභාගෙට නේද? හරි. එහෙනම් රෝගාබාධ වලින් තොර නිරෝගී ශාක සමූහයක් ලබා ගැනීම පිණිස තවානක් අතිශයින්ම වැදගත් වේ. ඇයි තවානක් අතිශයින්ම වැදගත් වෙන්නේ? බලන්නකෝ. රෝගාබාධ වලින් තොර නිරෝගී ශාක සමූහයක් ලබා ගැනීම පිණිසයි පුතේ. බලන්නකෝ රෝගාබාධ වලින් තොර ලෙඩ රෝග වලින් තොර නැත්නම් රෝගාබාධ වලින් තොර කවුද? නිරෝගී ශාක සමූහයක් පුතේ ලබා ගැනීම පිණිස අපිට තවානක් අතිශයින් වැදගත් වෙනවා. නර්සරි එකක් අතිශයින් වැදගත් වෙනවා පුතේ. ඒ වගේම එමෙන්ම උසස් තත්ත්වයෙන් යුතු ශාක විශාල ප්‍රමාණයක් අන්න බලන්න. මොකද්ද? උසස් තත්ත්වයෙන් යුතු ශාක විශාල ප්‍රමාණයක් බලන්නකො මේ තවානක් තුල කුඩා ඉඩ ප්‍රමාණයක් තුල ගුණනය කර ගැනීමට හැකියවීම මගින් තවාන්කරුවාට ශ්‍රමය, කාලය හා අමුද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණය කරගත හැක. අන්න බලන්නකො. මේ තවාන්කරුවාට ගැනත් කතා කරලා තියෙනවා මොකද්ද? එමෙන්ම උසස් තත්ත්වයෙන් යුතු ශාක විශාල ප්‍රමාණයක් මේ නෙට් හවුස් එකක් ඇතුලේ කුඩා ඉඩ ප්‍රමාණයක් තුල ගුණනය කර ගැනීමට හැකියවීම මගින් පුතේ වැඩි කර ගැනීමට ඒ ප්‍රමාණය හැකියවීම මගින් තවාන්කරුවාට තවාන කරන පුද්ගලයාට ශ්‍රමය, කාලය, ඒ වගේම අමුද්‍රව්‍ය මෙයාට මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මං හිතන්නේ පැහැදිලි නේ. මනා ලෙස කළමනාකරණය කරගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට මේවර විභාගෙට ප්‍රශ්නයක් ඇහුවේ දරුවනේ මේ තවන් ජීවාණුහරණය සම්බන්ධයෙන් තමයි පුතේ ඇහුවේ. ඉතින් විභාගෙට කලින් දරුවන්ට අපි මේ ප්‍රශ්නෙට අදාළව දරුවනේ මේ බදුන් තවාන් සකස් කරලා මේ තවානක් සකස් කරලා ඊට පස්සේ සකස් කිරීමේ සිට මේ ප්‍රවාහණය දක්වා අලවිය දක්වාම පියවර දරුවන්ට විස්තර කරන්න කියලා ප්‍රශ්නෙකින් අහලා තිබ්බා. එතකොට ඒ ටිකේදී දරුවා මේ අනිවාර්යයෙන්ම තවන් ජීවාණුහරණය ටික බලා ගන්නවා. ඉතින් තවන් ජීවාණුහරණ ක්‍රම ටික වන්දවාරමිනේ අහලා තිබි. ඉතින් විභාගයට කලින් දරුවන්ට ඒ ටිකත් අපි ස්ථීරවම කරලා යනවා. හැම අවුරුද්දකම අපි දරුවන්ට ඒ විභාගෙට එන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් කරලා දීලා තමයි විභාගෙට යවන්නේ. ඒක දරුවෝත් දන්නවා අපේ සම්බන්ධ වෙන අපිත් එක්ක. හරි. හරිනේ. අපි යමු ඊළඟ කොටසට. හරි. මේ බලන්න ඔබ දැකලා ඇති ඕන තරම් මේ තවාන මේ බලන්න. විශාල පරිමාණයේ තවානක් දරුවනේ පැල තවානක් මේ. right. මේ පැල වර්ග තවානක රඳවලා තියෙන දරුවනේ විශේෂයෙන්. හරි. එතකොට ශේෂ්ත්‍රයේ සිටවීමට ප්‍රථම පුතේ මේ දුර්වල රෝගාබාධ සහිත පැලෑටි වෙනුවට ශක්තිමත් පැලෑටි නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීමට ඉඩකඩ පවතිනවා තවානක් තුල. මොකද පුතේ ඒ කතාවේ තේරුම? ශේෂ්ත්‍රයේ සිටවීමට ප්‍රථම ස්ථිරම වගා කරන භූමියේ හිටවන්න කලින් හොඳේ දුර්වල රෝගාබාධ සහිත පැලෑටි තියෙනවා නම් ඒවා වෙනුවට දුර්වල රෝගාබාධ සහිත පැලෑටි වෙනුවට ශක්තිමත් පැලෑටි නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීමට ඉඩකඩ තියෙනවා. ශක්තිමත් පැලෑටි නැවත ප්‍රතිස්ථාපනය කරගන්න හදාගන්න ඉඩකඩ තියෙනවා දරුවනේ. බලන්න තවානක රූපයක් තියෙන දැක්ක ගමන් ඔබ දැන් අඳුර ගන්නවා නර්සරි එකක් පැල තවාන. right මේ බලන්න. ඒත් පැල තවානක්. හරි. නෙට් හවුස් එකක් වගේ පේන්නේ නේද? මේ ඇන්තෝරියම් වගාවක් තියෙන. තවන් ටීම් දරුවනේ සාර්ථක ඇන්තෝරියම් පැල වගාවක් මේ මලුත් පිපිලා තියෙනවා නේ. නෙට් හවුස් එකක් ඇතුලේ විශාල පරිමාණයක් සිදු කරගෙන යන ව්‍යාපාරයක් වෙන්න ඕනේ. වාණිජ්‍ය පැල තවානක්. හරි. ගෙවල්වත් තියෙනවා මේ පැල තවන් දැන් නෙට් හවුස් දාලා දැන් හදන් තියෙනවා. මේ බලන්න මේකෙත් මේ. හරි. මම හිතන්නේ පැහැදිලි ඔබට ඉතාමත් නේ. හරි. මේ ඉතාමත් අලංකාරව මේ විවිධ බඳුන් භාවිතා කරලා විසිතුරු පත්‍රික ශාක බලන්නකෝ. විසිතුරු පත්‍රික ශාක තියෙන්නේ. තවන් දාලා නේ. තවන් දාලා අපිට භෝග පැල මොන හරි භෝග පැල වගේක් නේද?
තවන් දාලා තියෙන මේ බලන්නකෝ බීජ තවන් දාලා තවන් පැල ලබා ගන්න භාවිතා කරලා තියෙනවා තවණක් තුල මේ ක්‍රම සාර්ථකව. ඉතින් මේ දේවල් බොන තරම් දැකලා ඇති. මේ අවස්ථාවත් බලන්නකෝ දරුවෝ නෙමෙයි තවන් තුල මේ පැල මල් වර්ග මේ රයිට් ඒක පුහුණු කරලා මේ අවශ්‍ය තත්ත්වෙට මේ බලන්න මේ උසට මේවා හකස් කරලා මේ තාම සාර්ථකව ඒක කරලා තියෙනවා. රයිට් මේ බදුන් තවන් බදුන් මේ සකස් කර ගන්න ආකාරය අපි කිව්වා මේ බදුන් විවිධාකාරයෙන් සකස් කර ගන්නවා. ඉස්සරහට අපි කතා කරනවා බදුන් වර්ග ගැන, තවන් බදුන්, තවන් තුල මේ බාධකතර බදුන් ගැන. රයිට් අපි ඒවා කතා කරනවා දරුවෝ ඉදිරියට. මේ බලන්න ඒත් එහෙමයි. ප්‍රවාහනය සඳහා මේ බදුන් සකස් කරලා තියෙන බලන්නකෝ මේ. මේ බලන්න. ප්‍රවාහනය සඳහා මේ කෙලීම ඉතින් ප්‍රවාහනයට මේ ගන්න පුළුවන් මේ. මල් වර්ග. ප්‍රවාහනය කරන අවස්ථාවක් ක්ලොරික් බොහොම. මේ බලන්න. මේ නිවැරදිව මේවා ප්‍රවාහනය කරන අවස්ථාවන් තවන් පැල. හොඳයි දරුවනේ අපි බලමු මේ විශේෂයෙන්ම තවානක තිබිය යුතු මූලික අංග ටිකයි දරුවනේ අපි කතා කරන්න යන්නේ. තවානක අංග විශේෂයෙන්ම පුතේ මේ නිෂ්පාදකයාගේ අරමුණ හා නිෂ්පාදන වල තත්ත්වය මත රඳා පවතින දරුවනේ. මේ පැල නිෂ්පාදකයාගේ අරමුණ සහ රයිට් මේ නිෂ්පාදන වල තත්ත්වයේ ක්වොලිටි එක මත තමයි දරුවනේ රඳා පවතින විශේෂයෙන්ම තවානක තිබිය යුතු මූලික අංග තවානක අංග නිෂ්පාදකයාගේ අරමුණ සහ නිෂ්පාදන වල තත්ත්වය මත රඳා පවතිනවා පුතේ. මොනවද මේ නිෂ්පාදන කියන එක අපි දැක්කොත් විසිතුරු පත්‍රික ශාකද නැත්තම් කැපූ මල් විදිහට පුතේ ඇන්තූරියම් ඕකිඩ් වගේ දේවල්ද පුතේ එහෙම දෙයක්ද නැත්තම් මොනවා හරි පළතුරු පැලද සාමාන්‍යයෙන් එහෙම තියෙන දේවල්ද කියන එක මේ පටක රෝපිත පැලද බද්ද පැලද අතු බෙදීම් මගින් නැත්තම් පැල විශාල සංඛ්‍යාවක් තියෙන මේ ගෘහයක්ද දරුවනේ නර්සරි එකක්ද කියන එක. එතකොට මේ තවානක අංග තවානක අඩංගු අංග පුතේ දැන් සමහර ඒ වගේ මේ පටකරෝපිත විද්‍යාගාරිකුත් තියෙනවා. පැල විශාල සංඛ්‍යාවක් එක ආකාරයේ පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් ආකාරයට. ඉතින් මේ තවානක කාර්යාලයක් තියෙනවා. මේ වගේ අපි දැන් කතා කරනවා ඒව ගැන. රයිට්. එතකොට තවානක අංග නිෂ්පාදකයාගේ අරමුණ මම අපි කියපු නිෂ්පාදකයාගේ අරමුණ මේ නිෂ්පාදනය කරන පුද්ගලයාගේ අරමුණ මොනව සඳහාද මේ කරන්නේ අපනයනය සඳහාද මේ නිෂ්පාදනය කරන්නේ දේශීය වෙළඳපොළ සඳහාද නිෂ්පාදනය කරන්නේ මොකද්ද මේ ඉලක්ක වෙළඳපොළ යාගේ කියන අන්නේ යාගේ අරමුණ අනුව නිෂ්පාදකයාගේ අරමුණ හා නිෂ්පාදන වල තත්ත්වය මත පොතේ නිෂ්පාදන වල අපි පාත්ව ගන්න ඕන තත්ත්ව තියෙනවා මේ නිෂ්පාදන අපි අපනයනය සඳහා නිෂ්පාදකයා දේශීය වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කරන්නේ ආහාර සඳහාද නැත්නම් මේ විසිතුරු අලංකාරණය සඳහාද පුතේ කියන එක අනුව ඉතින් විශේෂයෙන්ම නිෂ්පාදන තත්ත්වය මත රඳා පවතිනවා. ඉලක්කගත පාමේ කාගේ පාරිභෝගිකයක ඉලක්කගත කරලා තියෙන මේ නිෂ්පාදන ඉතින් නිෂ්පාදන වල තත්ත්වයේ ක්වොලිටි එක මතත් මේවා මේ තවානක අංග කියන එක පුතේ රඳා පවතිනවා. උදාහරණයක් විදිහට නිෂ්පාදකයා නව ප්‍රභේද පටක රෝපණ ක්‍රම මගින් ගුණනය කිරීමට බලාපොරොත්තු වන විට අන්න බලන්න මම කියපු එක මෙතන තියෙනවා නේද? නිෂ්පාදකයා අලුත් ප්‍රභේද එයා පටකරෝපණ ක්‍රම මගින් ගුණනය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් පුතේ අනිවාර්යෙන් තවාන ආශ්‍රිත පටකරෝපණ විද්‍යාගාරයක් ටිෂු කල්චර් ලැබ් එකක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඔයගොල්ලන්ටත් විභාගෙට මේ උත්තරේම කෙලින්ම ලියන්න පුළුවන්. අපි කියපු උත්තරේ. අපි නිකන් නිකමට ඔක දිහා බලන් ඉඳලා මතකින් නෙවෙයි අපි කිව්වේ අපි නිකන් කිව්වේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. පටකරෝපිත විද්‍යාගාරයක් තිබීම අත්‍යවශ්‍යයි. යා බලාපොරොත්තු වෙනවා නම් එයාගේ අරමුණ නිෂ්පාදකයාගේ අරමුණ නව ප්‍රභේද පටකරෝපණ ක්‍රම තාක්ෂණي භාවිතා කරලා ගුණනය කරගන්න නම් එහෙනම් අනිවාර්යයෙන්ම තවාන ආශ්‍රිතව පටකරෝපණ විද්‍යාගාරයක් ටිෂු කල්චර් ලැබ් එකක් මේන්ටේන් කරන්න ඕනේ. පවත්වාගෙන යන්න ඕනේ. එහෙම අපූර්ණ තරම් තියෙනවා තියෙනවා. ඒ වගේම තවාන සතුන්ගෙන් ඒ වගේම අධික සුළඟින් වර්ෂාවින් හා හිරුවෙලින් ආරක්ෂා කර ගැනීම පිණිස පුතේ කටයුතු කරන්න ඕනේ. නෙට් හවුස් එකක් දාලා දොරවල් දාලා එහෙම ඔබ දන්නවා තියෙනවා. අධික මේ හිරු රශ්මින් ආරක්ෂා කරගන්න නේද? ඉතින් මේ ඒ වගේ දැලක් දාලා නෙට් හවුස් එකක් දාලා සෙවන දැලක් දාලා දරුවනේ. සුළම් බාධක ඒ වගේ දේවල් ඉදි කරලා ඉතින් මේක සතුන්ගෙන ආරක්ෂා කරගන්න ඇතුළට යන එක පුතේ කෘමි ප්‍රතිරෝධී දැල් වගේ දේවල් සමහරවට දාලා තියෙනවා මේ කෘමි සතුන්ගෙන ආරක්ෂා කරගන්න. දොරක් දාලා ආවරණ දොරක් දාලා තියෙනවා දරුවනේ. ඇතුළේ සතුන්ට ඇතුල් වෙන්න බැරි විදිහට සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් ආකාරයට පුතේ. ඒ කියන්නේ තවාන සතුන්ගෙන් ඒ වගේම අධික සුළඟින් සුළම් බාධක එහෙම දාලා තියෙනවා දරුවනේ. ඒ වගේම වර්ෂාවෙන් ආරක්ෂා වෙන්න දරුවනේ අර පොල් අතු ආවරණ දාලා සකස් කරලා එහෙම තියෙනවා වර්ෂාවෙන් හා හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම පිණිසද පුතේ
කටයුතු කරන්න ඕනේ. මේ සඳහා කම්බි වැටවුම් අපි කියපුවා. මේ සඳහා පුතේ මේ කෙලීම කම්බි වැටවල් දාන්න පුළුවන්. සුළං බාධක මං කිව්වේ පුතේ. తాවකාලික වැසි හෝ සෙවන ආවරණ යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ තවාන් පාත්ති පුතේ හැම විටම උතුරු දකුණු දිශාවට තමයි ස්ථානගත කිරීම මගින් උපරිම සූර්යාලෝකයක් මේ තවාන සඳහා ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකත් මතක තියාගන්න. බලන්න ඒ වගේ මේ උපරිම සූර්යාලෝක ප්‍රමාණයක් ලැබෙන පරිදි නේ හදලා තියෙන්නේ. කෙලින්ම බලනකො එයා උතුරු දකුණු දිශාවට පුතේනේ. කෙලින්ම උතුරු දකුණු දිශාවට එල්ල කරගෙන තියෙන්නේ මේ බලන්නකො. මේ විශේෂයෙන්ම තවාන් පාත්ති පුතේ හැම වෙලාවෙම උතුරු දකුණු දිශාවට තමයි ස්ථානගත කරන්නේ. උතුරු දකුණු දිශාවට තමයි පුතේ ස්ථානගත කරන්නේ. මොකද ඒකෙන් උපරිම සූර්යාලෝකයක් මේ තවාන තුළට ලබා ගන්න හැකියාව තියෙනවා පුතේ. ඒ ටිකත් මතක තියාගන්න ලියා ගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම නෝට් එක. පාඩම් කරනකොට ඒ දේවල් මතක තියාගන්න පුතේ අනිවාර්යෙන් අහන්න පුළුවන්. රයිට්. තවානක තිබිය යුතු මූලික අංගයි අපි කතා කරන්නේ. රයිට්. බලන්නකො ඒක මේ රූපිකුත් තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අංක කරලා තියෙනව නේද? රයිට්. 1 2 3 නේද? 4 5 6 7 8 9 10 එකට තියෙන්නේ නේද? 11 12 13. රයිට්. තවානක තිබිය යුතු අංග මේ උතුරු දකුණු දිශාව ඔස්සේ මේ උතුරු දිශාව පෙන්වුම් කරලා තියෙනවා. රයිට්. ඒකයි කිව්වේ තවන් පාත්‍ය හැම විටම උතුරු දකුණු දිශාවට ස්ථානගත කරලා කියලා තියෙන්නේ. ඒකෙන් උපරිම සූර්යාලෝකයක් තවන සඳහා ලබා ගන්න පුළුවන් කියන එකයි කියන්නේ. පුතේ බලන්න මේක මේ තවනක තිබිය යුතු අංග දක්වලා තියෙනවා. බලමුද අපි. හරි. අංක 1 බලන්න කාර්යාලය. අංක 1 කාර්යාලය. බලන්න අංක 1 කාර්යාලය ඔෆිස් එකක් තියෙනවා. එතකොට අංක 2 බීජ තවන් දාන ස්ථානයක්. රයිට්. ආරම්භක ස්ථානයක්. බීජ තවන් දැමීම සඳහා ස්ථානය. 3 පැල ගලවා නැවත සිටවන ස්ථානයක්. අංක 3. මේ බලන්න. රයිට් බලන්න අංක 1. අංක 1 කාර්යාලයක් තියෙනවා පුතේ. රයිට්. කාර්යාලයක් තියෙනවා. හරි. අංක 1 කාර්යාලයක් තියෙනවා දරුවනේ. මෙන්න අංක 2 බීජ තවන් දැමීම සඳහා ස්ථානය නැත්නම් ආරම්භක ස්ථානයක්. හරි. ඊට පස්සේ අංක 3 අංක 3 බලන්න. අංක 3 පැල ගලවලා නැවත සිටුවන ස්ථානයක්. පැල ගලවලා නැවත හිටුවන ස්ථානයක් පුතේ. පැල ගලවලා නැවත හිටවන තැනක් අංක 4 බලන්න. පැල ගබඩා කර ඇති ස්ථානයේ සෙවන නිවාස හරිතාගාර වගේ තැනක්. බලන්න පැල ගබඩා කරලා තියෙන තැනක්. මේ ෂේඩ් හවුස් එකක් සෙවන නිවාසයක්. අංක 4 බලන්නකො පැල ගබඩා කර ඇති ස්ථානයක් සෙවන නිවාස හරිතාගාර වගේ තැනක්. අංක 5 රයිට් අංක 5 බලමු. අංක 5 කෝ පහ මේ තියෙන්නේ අන්න ටිෂු කල්චර් ලැබ් එකක්. මේ විද්‍යාගාරයක පටකරෝපණය. පහ ටිෂු කල්චර් ලැබ් එකක්. මම මේ පෙන්නන්න ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ දේවල් තියෙනවා කියලා. හරි. අංක 6 මෞෂාක නඩත්තු වන ප්‍රදේශ. බලන්න. අංක 6 කියන්නේ මෞෂාක නඩත්තු වන ප්‍රදේශ. right. අංක 7 පැල ප්‍රවාහනය සඳහා සූදානම් කරන ප්‍රදේශ. දැන් මේ නර්සරි එකේ පැල තවානක තියෙන පැල ප්‍රවාහනය සඳහා සූදානම් කරන දරුවනේ අර මේ පැල අපි බඳුන් වල නම් තියෙන පුතේ ඒ වගේ අර මඩ මේ හිස්තැන් පුරවන්න ඕනේ. අඩු වෙච්ච පස්සේ අඩු වෙලා තියෙන වතුර දානට පස්සේ අඩු වෙන තැන් ඒවා හිස්තැන් පුරවලා සකස් කරන්න ඕනේ පුතේ. කොහේ තියෙන අපද්‍රව්‍ය අයින් කරලා ඒ බඳුන් හො පිරිසුදු කරලා මේ වෙනම ප්‍රවාහනය සඳහා සුදුසු විදියට මේවා සකස් කරන්න ඕනේ පුතේ. අන්න ඒක කරන තැනකුත් මේ තවානක තියෙනවා 7 පැල ප්‍රවාහනය සඳහා සූදානම් කරන ස්ථානයක්. 8 කොම්පෝස්ට් ඒකකයක් තියෙනවා පුතේ. කොම්පෝස්ට් ඒකකයක් තියෙනවා අංක 8. කොහොමද අංක 8? ඔව් මේ තියෙන අංක 8 ආමේ අංක 8 කොම්පෝස්ට් ඒකකයේ අංක 9 බඳුන් ඒ එකට තියෙන්නේ. බඳුන් මාධ්‍ය සකසන ස්ථානයේ මේ අංක 9 බඳුන් මාධ්‍ය සකසන ස්ථානයේ අංක 10 රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන ස්ථානයක් මුතේ එතන තියෙනවා. අන්න බලන්න රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරන ස්ථානයක්. රයිට් හරි. ඒ වගේම අංක 11 ග්‍රාහක පැල තවාන් නැත්නම් වැලි තවාන්. අංක 11 මේ බලන්නකො මේ ග්‍රාහක පැල තවාන්
නැත්තම් වැලි තවාන. අංක 12 ජල ප්‍රභවය. අන්න බලන්නකෝ. අංක 12 පුතේ ජල ප්‍රභවය. අංක 12 ජල ප්‍රභවය. 13 පාරවල් තියෙන පුතේ මේ පාරවල්. 13 පාරවල් තියෙන පුතේ. 13 පාරවල් තියෙන. හරි පාරවල්. හරි. හරි එතකොට අපි කතා කරේ පුතේ තවානේ තිබිය යුතු මූලික අංග ටික. තවානක තිබිය යුතු මූලික අංග ටික. බලන්න එකේ ඉඳන් අපි 13 දක්වා කතා කරා. බලන්න ඔබට ඒවා ඇඳ ගන්න පුළුවන් දරුවනේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් ගහලා පස්සේ ඇඳ ගන්න ලියා ගන්න මේ දේවල් මේ තියෙන දේ ස්ථාන මෙන්න මේ ස්ථාන තියෙනවා තවානක මෙන්න මේ දේවල් තියෙනවා කියන එක සම්බන්ධයෙන් එතකොට අපිට කියන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න දරුවනේ ඊට පස්සේ මේ ඇඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට තනියම ඇඳ ගන්න. ඇඳලා නම් කර ගන්න දරුවනේ කොටස් නම් කර ගන්න. ස්ථාන 13 පුතේ මෙන්න මේ දේවල් තවන් තුල තියෙනවා අන්තර්ගතයි කියන එක ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ පුතේ එතකොට. හරි. 1 සිට 5 දක්වා මෙතන තියෙන දරුවනේ 6 සිට 13 දක්වා කොටස් ටික නම් වෙලා තියෙනවා පුතේ. බලන්න. මේ විවිධ උස් පාත්‍ය වර්ග වෙන විවිධ තවාන් පාත්‍ය වර්ග තියෙනවා පුතේ. මේ බලන්න තවාන් පාත්‍ය වර්ග උස් පාත්‍ය තියෙනවා දරුවනේ. මේ බලන්න. තවාන් පාත්‍ය වර්ග දරුවනේ. මේ right. තවාන් පාත්‍ය වර්ග විවිධ තවාන් උස් පාත්‍ය තියෙනවා දරුවනේ. උස් පාත්‍ය ගත්තාම පුතේ බලන්නකෝ සෙන්ටිමීටර් 10ක් 15ක් උස් වූ පාත්‍ය සකස් කර ගන්න ඕනේ මේ උස් පාත්‍ය මේ බලන්න මේ. සෙන්ටිමීටර් 10ක් දැන් සාමාන්‍ය උස් තවාන් පාත්‍ය ගත්තාම පුතේ උස් තවාන් පාත්‍ය සඳහා සෙන්ටිමීටර් 10ක් 15ක් විතර අඩි භාගයක්ම සෙන්ටිමීටර් 15ක් කියන්නේ උස් වූ පාත්‍ය සකස් කර ගන්න ඕනේ. අතර මේවා වඩාත් සුදුසු වන පුතේ අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වීමට ඉඩ කැඩ ඇති ප්‍රදේශවල විශේෂයෙන් බීජ තවාන් සඳහා යොදා ගන්න. එහෙනම් උස් තවාන් පුතේ බලන්නකෝ උස් තවාන් මේ උස් තවාන් right උස් තවාන් සෙන්ටිමීටර් 10ක් 15ක් උස් ඌ පාත්‍ය සකසා ගත යුතුයි පුතේ. සෙන්ටිමීටර් 10ක් 15 මේ සෙන්ටිමීටර් 10ක් 15ක් උස වෙච්ච පාත්‍ය සකසා ගන්න මේකදී. හරි. මේවා වඩාත් සුදුසු වන්නේ පුතේ අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වීමට වැඩි ඉඩ කඩ ඇති ප්‍රදේශවල. right ඔය පුතේ අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වීමට ඉඩ කඩ ඇති ප්‍රදේශවල. ජලය එක් රැස්වීමට ඉඩ ඇති ප්‍රදේශවල. අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වීමට ඉඩ තියෙන ප්‍රදේශවල උස් තවාන්. විවිධ තවාන් වර්ගයකට පුතේ අපි උස් තවාන් ගැන කතා කරන්නේ. උස් තවාන් පුතේ සෙන්ටිමීටර් 10ක් 15ක් උස පුතේ. මෙයාලේ උස සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ උස මේ උස් තවාන් පුතේ. සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ උස් වූ පාත්‍ය සකස් කර ගන්න ඕනේ පුතේ. මේවා වඩාත් සුදුසු වෙන්නේ පුතේ අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වන ප්‍රදේශවල පුතේ. අධික වර්ෂාපතනයක් සහිත ජලයේ එක් රැස්වීමට ඉඩ ඇති ඉඩකඩ තියෙන ප්‍රදේශවල පුතේ මේ බීජ තවාන් සඳහා මේවා යොදා ගන්නවා. මේවා යොදා ගන්නවා පුතේ විශේෂයෙන්ම බීජ තවාන් සඳහා පුතේ මේවා යොදා ගන්නවා. උස් තවාන්. හරි. මම හිතන්නේ පැහැදිලි උන්ට. ගිලුණු තවාන් බලන්න පුතේ මේ ගිලුණු තවාන් ඔය බලන්නකො. මේ සඳහා පුතේ සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ ගිලුණු පාත්‍ය සකස් කර ගන්න ඕනේ. මේ ගිලුණු පාත්‍ය වඩාත් සුදුසු වන්නේ පුතේ වියලි කාලගුණයක් සහිත ප්‍රදේශවලට. ගිලුණු පාත්‍ය වඩාත් යෝග්‍ය වෙන්නේ පුතේ වියලි කාලගුණයක් සහිත ප්‍රදේශවල. වියලි කාලගුණයක් සහිත ප්‍රදේශවල පුතේ වඩා සුදුසු වෙන්නේ. මේකත් පුතේ බීජ තවාන් සඳහා යොදා ගන්නවා. කලින්කෙත් අපි එයාත් බීජ තවාන් සඳහා යොදා ගන්නවා. මෙයාත් පුතේ විශේෂයෙන්ම බලන්න ගිලුණු තවාන් බලන්න පුතේ වියලි කාලගුණයක් සහිත ප්‍රදේශවල තමයි පුතේ මේවා භාවිතා වෙන්නේ. මේකෙත් පුතේ සෙන්ටිමීටර් 10ක් 15ක්
පමණ ගිලුණු පාත්ති සකසා කර ගන්න. මේ බලන්න ගිලුණු පාත්ති පුතේ. ඒක සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ ගිලුණු පාත්ති සකස් කර ගන්න ඕනේ පුතේ. ගිලුණු පාත්ති වඩා සුදුසු වන්නේ වේලි කාල ගුණයක් සහිත ප්‍රදේශ වලට පුතේ. මේ ගිලුණු පාත්ති වඩා සුදුසු වෙන්නේ වේලි කාල ගුණයක් සහිත ප්‍රදේශ වලට පුතේ. රයිට්. ඉතින් ඒකත් බීජ තවන් සඳහා මේවත් යොදා ගන්න පුළුවන් දරුවනේ. වැලි තවන් බලන්නකෝ දරුවනේ මේ වැලි තවන්. වැලි තවන්. රයිට් බලන්නකෝ ගඩොල් පේල් වලින් පිටතදාරේ සකස් කර වැලි පුරවල තමයි පුතේ මේවා සකස් කරගන්නේ. මේවට අපි කියන්නේ මොනවද? ගඩොල් පේලි. ගඩොල් පේලි. මේ ඇතුලේ මොනවද තියෙන්නේ? වැලි. වැලි පුරවල නේ? ගඩොල් පේලි වලින් පිටතදාරේ සකස් කර වැලි පුරවා සකසාගත් තවන් පාත්‍යයක් පුතේ. හරි. පළතුරු බද්ධ කිරීම සඳහා ග්‍රාහක සඳහා වන දඩු කැබලි මුල් අද්දවා ගැනීම සඳහා භාවිතා කරලා තියෙනවා. මේ වැලි තවන් පුතේ විශේෂයෙන් පළතුරු බද්ධ කිරීම සඳහා ග්‍රාහක සඳහා වන දඩු කැබලි මුල් අද්දවා ගැනීම ග්‍රාහක පැල හදාගන්න ග්‍රාහක ශාක හදාගන්න ඉපේ ඒ සඳහා දඩු කැබලි මුල් අද්දවා ගැනීම සඳහා මේ වැලි තවන් භාවිතා කරලා තියෙනවා පුතේ. හරි. හැබැයි නමුත් දැන් දඩු කැබලි කෙලින්ම බදුන් තවාන් වලම මුල් ඇද්දවීම සිදු කරනවා. මෙහිම දාන්න නැතුව කෙලින්ම දැන් මේ කතාව ඇත්ත දඩු කැබලි කෙලින්ම බදුන් තවාන් වල මුල් ඇද්දවීම සිදු කරනවා. කෙලින්ම බදුන් වල මේ දඩු කැබලි මුල් ඇද්දවීම දැන් සිදු කරනවා. පුතේ මේ වැලි තවාන් වල ගගහ ඉන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ දුවේ පුතේ. හරි. වැලි තවාන්. මේ බලන්න නොරිඩෝකෝ තවාන්. ඒකත් ටිකක් අපිට ලොකුවට සිලබස් එකේ නැහැ. කලින් තිබ්බ නමුත් ඒකත් දැනගන්න නොරිඩෝකෝ තවාන ගැනත් පුතේ දැනගන්න. මේවත් පටි වලින් පිටතදාරය සකස් කරලා පුතේ පටි වලින් පිටතදාරය සකස් කරලා එකට එක අනුපාතයට කවුද? එකට එක අනුපාතයට පුතේ එකට එක අනුපාතයට මතු පිට පස්සා වියලි ගොම පොහොර තෙත් කරලා තලපයක් විදිහට මේ ලී රාමුවට පුරවලා පුතේ සෙන්ටිමීටර් 5 වැඩි කිරීම 5 ප්‍රමාණයේ කොටස් වලට ඉරි ගහලා වෙන් කරගත්ත තවන් පාත්‍යයක්. මේ තියෙන ඉරි ගහලා තවන් පාත්‍ය වෙන් කරගෙන තියෙන විදිහ පුතේ. ලී පටි වලින් පිටතදාරය මේ සකස් කරගෙන තියෙන පුතේ. පිටතදාරයේ පුතේ ලී පටි වලින් සකස් කරගෙන තියෙන්නේ. ලී පටි වලින් සකස් කරගෙන තියෙන පුතේ පිටතදාරය. රයිට් එකට එක අනුපාතයට මතු පිට පස්සා වියලි ගොම පොහොර බලන්න එකට එක අනුපාතයට පුතේ මතු පිට පස්සා වියලි ගොම පොහොර තෙත් කරලා තලපයක් විදිහට මේ ලී රාමුව පුරවලා තියෙන පුතේ. තලපයක් විදිහට ලී රාමුව පුරවලා තියෙන්නේ. 5 වැඩි කිරීම 5 සෙන්ටිමීටර් කොටස් වලට ඉරි ගහලා වෙන් කරගත්ත තවන් පාත්‍යයක් පුතේ. රයිට් මේ තියෙන්නේ 5 වැඩි කිරීම 5 සෙන්ටිමීටර් රයිට් 5 වැඩි කිරීම 5 සෙන්ටිමීටර් කොටස් වලට ඉරි ගහලා වෙන් කරගත්ත පාත්‍යයක්. නොරිඩෝකෝ තවනක්. ඒකට මතක තියාගන්න. මේකේ එක් කොටුවක බලන්න එක් කොටුවකට එක් බීජයක් රෝපණය කරලා පැලෑටිය වැඩුණු පස්සේ පැලෑටිය සහිත කුට්ටිය වෙන් කරලා ශේෂ්ත්‍රයේ හිටව ගන්න පුළුවන් දරුවනේ ශේෂ්ත්‍රයේ සිටවනු ලැබේ. ශේෂ්ත්‍රයේ සිටවනු ලැබේ. හරි. ඒ කියන්නේ මේ කුට්ටිය පිටින්ම අරගන්න පුළුවන් දරුවනේ. ඒ කියන්නේ එක් බීජයක් රෝපණය කරලා මේ පැලෑටි වැඩුණු මේ පැලෑටි බීජයක් රෝපණය කළා මේ පැලෑටි වැඩුණාට පස්සේ පුතේ මේ පැලෑටිය සහිත මේ කුට්ටිය වෙනම මේ කුට්ටිය මේ කොටුව මේ කුට්ටියම වෙන් කරගෙන ඒක අපිට ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. බලන්න නොරිඩෝකෝ තවන් භාවිතා කරන්න පුතේ තවානෙන් ගලවා ශේෂ්ත්‍රයේ නැවත ස්ථාපනයේදී පුතේ කූකබටේසි කුලයේ සහ බහුවාර්ෂික ශාක මුල් වල සිදුවන හානි ආමු කර ගැනීම පිණිස. ඒකත් මතක තියාගන්න පුතේ. මේ නොරිඩෝකෝ තවන් භාවිතා කරන්නේ තවානෙන් ගලවලා ශේෂ්ත්‍රයේ නැවත ස්ථාපනය කරද්දී පුතේ. තවානෙන් ගලවලා ශේෂ්ත්‍රයේ නැවත ස්ථාපනය කරද්දී මේ විශේෂයෙන් කූකබටේසි නේද පුතේ? කූකබටේසි කුලේ ටේසි කුලේ හා බහුවාර්ෂික ශාකවල මුල් වල සිදුවන හානිය අවම කර ගැනීම පිණිස පුතේ විදියට කටයුතු කරන්න. ඒක මතක තියාගත්තාම ඇති ලොකුට ඒක අපෙන් අහන්නේ. මෙන්න පුතේ බඳුන් තවන්. මේ බලන්නකො බඳුන. මේ බඳුනේ ජල වහන සිදුරු තියෙනවා පුතේ. දාන ජලයේ ක්‍රමානුකූලව ඉවත්වල යන්නේ. මේ ගඩොල් කැබලි දාලා තියෙනවා. ඊට පස්සේ වියලි කොළ තියෙනවා. මේ තියෙන්නේ මාධ්‍ය රයිට් බඳුන හමුදලා තියෙනවා මේ හිස් අවකාශයේ. බඳුන් තවන්. මේ බඳුන් තවන් සඳහා ඇලුමිනියම්, ප්ලාස්ටික්, මැටි, උණ බම්බු,
පොල් කටු, පොල් ලෙලි, කෙසෙල් බඩ හෝ කෙසෙල් අතු භාවිතා කරනවා. එන පොඩ්ඩක් කියන්න ඔබට බඳුන් තවුන් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මොනවද කියලා? ඇලුමිනියම් භාවිතා කරනවා දරුවනේ. ප්ලාස්ටික් භාවිතා කරනවා බඳුන් තවන් සඳහා. ඒ වගේ මැටි භාවිතා කරනවා පුතේ මේ බඳුන් තවන් සඳහා. උණ බම්බු භාවිතා කරනවා පුතේ. පොල් කටුත් භාවිතා කරනවා පුතේ බඳුන් තවන් සඳහා. පොල් ලෙලි භාවිතා කරනවා පුතේ. කෙසෙල් බඩ භාවිතා කරනවා සහ කෙසෙල් අතු භාවිතා කරනවා පුතේ මේ බඳුන් තවන් සකස් කරගන්න. බඳුන් තවන් සඳහා. රයිට් හරි. ඒකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයගොල්ලෝ ඇඳලා පස්සේ නම් කරලා දාන්න. හරි. එතකොට බඳුන් තවාන් වල පැල පරිණත වූ පසු ඒවා ශ්‍රේණිගත කරලා තෝරලා හිස් අවකාශ මාධ්‍ය නැවත පුරවලා ප්‍රවාහණයට සූදානම් කරන්න ඕනේ. හිස් අවකාශ තියෙනවානේ වතුර දාපුවාම අර පැල වලට අර මාධ්‍ය ඉවත් වෙලා යනවානේ වතුර දානකොට ජලයට. අර ඒතර හිස් තැන් තියෙනවා. ඒවා නැවත පුරවලා තමයි වේදපොළ සඳහා මේ බඳුන් සකස් කරන්නේ, අලුවි කරන්නේ ගෙනියන්නේ. එහෙනම් බලන්නකෝ මේ බඳුන් තවාන් වල පැල පරිණත වූ පසු ඒවා මොකද කරන්නේ? ශ්‍රේණිගත කරලා තෝරලා හිස් අවකාශ මාධ්‍ය නැවත පුරවලා පුතේ ප්‍රවාහණයට සූදානම් කරන්න පුළුවන්. මේ බඳුන් නැවත භාවිතා කරන්නේ නම් පුතේ දිලීරනාශක යොදලා පිරිසුදු කරගන්න ඕනේ. බඳුන් තවාන් භාවිතා කරනු ලබන්නේ භූමියේ පස ශාක වර්ධනයට සුදුසු නොවන විට හා භූමියේ ඉඩකඩ සීමිත අවස්ථාවන්හිදී. අන්න බලන්නකො. ඇයි බඳුන් තවාන් භාවිතා කරන්නේ කො වගේ අවස්ථාවක කියලා කියන්නේ පුතේ? බඳුන් තවාන් භාවිතා කරනු ලබන්නේ භූමියේ පස අදාළ භූමියේ පස ශාක වර්ධනයට සුදුසු නොවන විට හා හොඳේ භූමියේ ඉඩකඩ සීමිත අවස්ථාවන්හිදී තමයි පුතේ බඳුන් තවාන් භාවිතා කරන්න. මතක තියාගන්න. ඒකත් ඊටාම සුවිශේෂිත වැදගත් කරනවා. මේ බඳුන් තවාන් භාවිතා කරන්නේ භූමියේ පස ශාක වර්ධනයට සුදුසු නොවන විට හා පුතේ මේ භූමියේ ඉඩකඩ සීමා වුණ අවස්ථාවන් වලදී. භූමියේ ඉඩකඩ සීමා වුණ අවස්ථාවන් වලදී. අපි බලමු තවන් සැකසීමේ පියවර ටික ගත්තාම දුවේ පුතේ බලන්න ඉස්සෙල්ලාම මේ භූමියේ ස්ථාපනය කර ලබන තවානක් සඳහා පුතේ පොළවේ පස මත ස්ථාපිත කරන තවානක් සඳහා පුතේ මුලින්ම පස මත අපි මේ අවශ්‍ය දැන් ඒ දේවල් ස්ථාපිත කරගන්නේ සකස් කරගන්නේ ගොඩනගා ගන්නේ දරුවනේ. ඉතින් මුලින්ම අපි එතනදී භූමිය ස්ථාපනය කර ලබන තවානක් සඳහා දරුවනේ පස පෙරලලා පස පෙරලීමක් කරලා දරුවනේ ගල් බොරළු සහ භූගත ශාක කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කර ගැනීම සිදු කර ගන්න ඕනේ දරුවනේ. මුල් භූගත ශාක කොටස් තියෙන කොටස් පස පෙරලා ගල් බොරළු සහ භූගත ශාක කොටස් ඉවත් කර ගැනීම මුලින්ම සිදු කර ගන්න ඕනේ දුවේ පුතේ. රයිට්. ඊළඟට උස් තවාන් සඳහා නම් උස් වූ පාත්ති දරුවනේ උස් තවාන් සඳහා උස් පාත්ති ගිලුණු තවාන් සඳහා අපිට ගිල්ලු පාත්ති සකස් කර ගන්න ඕනේ. ඒවට අදාළ රූප අපි දැක්කා. ඉතින් උස් තවාන් පාත්ති වටා සෙන්ටිමීටර් 30ක් පමණ ඒ වටා පුතේ තවාන් පාත්ති වටා උස් තවාන් පාත්ති වටා සෙන්ටිමීටර් 30ක් පමණ ගඹුරු කාණු සැකසීම සිදු කරන්න ඕනේ දරුවනේ. එමගින් ජල වහනය ක්‍රමවත් කරගන්න පුළුවන්. ක්‍රමානුකූල ජලය බැහැලා ඉවත් කළ යනවා ඒ කාණු හරහා. ඒකයි විශේෂයෙන්ම උස් පාත්ති වටා සෙන්ටිමීටර් 30ක් පමණ ගැඹුරු කාණු සකස් කර ගැනීම සිදු කරන්න පුළුවන් අපිට ක්‍රමානුකූලව ජල වහනය සිද්ධ වෙන්න ජලය ඉවත් වෙන්න. ජල වහනය කියන්නේ ක්‍රමානුකූලව ජලය බැහැලා යන එකට දරුවනේ. මම හිතන්නේ දරුවෝ දන්නවා ඒක අපි මුල් පාඩම් වලින් ඒවා කතා කරලා කියලා තියෙනවා. හරි. ඊළඟට රයිට් ළමයි බලන්න පාත්ති දිග නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාවයේ පැල ගණන හා තවානි පවතින ඉඩ ගණන් අනුව තීරණය වෙනවා දරුවනේ. පළල හැම වෙලාවෙම මීටර් 0.9ත් 0.9ත් මීටර් 1ත් අතර සීමාවේ තමයි දරුවනේ තියෙන්නේ. විශේෂයෙන්ම පාත්ති මතු පිට හදාගත්ත තවාන් මිශ්‍රණයේ මාධ්‍ය සෙන්ටිමීටර් 5ක් පමණ ඝනකමට අතුරගෙන අපිට මුළු තවානම ජීවාණුහරණය කරගන්න පුළුවන් දරුවනේ. කොහොමද? පාත්‍ය මතුපිට සදාගත්ත තවාන් මිශ්‍රණය පාත්‍ය මතුපිට හදාගත්ත තවාන් මිශ්‍රණය දරුවනේ අපිට මාධ්‍ය සෙන්ටිමීටර් 5ක් පමණ ඝනකමට අතුරලා සෙන්ටිමීටර් 5ක් පමණ ඝනකමට අතුරලා දරුවනේ මුළු තවානම ජීවාණුහරණය කරගත යුතුයි. මුළු තවානම ජීවාණුහරණය කරගත යුතුයි. හොඳයි අපි ඊට දුවේ පුතේ. රයිට්. තවන් ජීවාණුහරණයට යන දරුවනේ අපි. දැන් මේ පාර කෙලීම තවන් ජීවාණුහරණය තමයි පුතයි විභාගයට අහලා තිබ්බේ. තවන් ජීවාණුහරණය සිදු කරන ආකාරය ක්‍රම පැහැදිලි කරන්න කියලා දරුවනේ කෙලීම අහලා තිබ්බා. රචනා ප්‍රශ්නයක් අහලා තිබ්බේ. ඉතින් මේ ඒක නිසා තවන් ගැන ඔබට හොඳට බලා ගන්න වෙනවා. තවන් ගැන හොඳට බලා ගන්න බලමු ඒ ටික නිසා අපි මේ ටිකට එකතු කරලා ඔයගොල්ලොත් එක විශේෂ කතා කරන්න බලාපොරොත්තු වෙනවාද? රයිට්. තවන් ජීවාණුහරණය කරගන්න පුතේ අපි ඒ ටික ලියමු. ඒ ක්‍රම ටික ලියමුනේ. මේ පාරත් ආවනේ. අහන්න පුළුවන් පුතේ කෙලින්ම ලේසි මේ පාර නම් වැඩි අහලා තිබ්බා. ඉතින් ආයෙත් අහන්න නැති වෙයි කියන්න බෑ. ඉතින් ඉස්සරහට බලමු.
නිසා තවන් ජීවාණුහරණය කර ගැනීම පිණිස දරුවනේ අපි ඒක සඳහා කරනවා පිළිස්සීම කරනවා. පිළිස්සීම කරනවා දරුවනේ. පුළුස්සන්න පුළුවන් අපිට. සූර්යාලෝකය භාවිතා කරන්න පුළුවන් පුතේ සූර්ය තාපය මගින්. සූර්යාලෝකය මගින් රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන් පුතේ. රසායනික ද්‍රව්‍ය මගින් පුළුවන්. අංක 4 අපිට ධූමකරණය කරන්න පුළුවන් දරුවෝ. ධූමකරණය කරන්න පුළුවන් පුතේ. මෙන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ටික බලන්නකෝ. තවන් ජීවාණුහරණය කරන්න බලන්නකෝ. තවන් ජීවාණුහරණය කර ගැනීම පිණිස පිළිස්සීම සිදු කරන්න පුළුවන් පුතේ. තවාන පිළිස්සීම කරන්න පුළුවන්. 10 තට්ටුවක් වගේ පිටු තට්ටුවක් වගේ දාලා 10 තට්ටුවක් වගේ දාලා ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා ඒක පුළුස්සා හරින්න පුළුවන් දරුවනේ. සූර්යාලෝකය භාවිතා කරන්න පුළුවන් දරුවනේ. සූර්ය තාපය මගින් මේක ජීවාණුහරණය කරන්න පුළුවන් පුතේ. යම්කිසි පැය ගාණක් නිරාවරණය කරලා තියලා සූර්ය තාපය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන් පුතේ ජීවාණුහරණය කරන්න. ඒ වගේම ධූමකරණය භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ධූමකරණය භාවිතනොත් මේක කරන්න පුළුවන්. තවන් ජීවාණුහරණය කර ගැනීම මගින් තවන් පැලවලට අහිතකර සියලුම රෝග පලිබෝධ විනාශ කිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒක අපි අපේක්ෂා කරන්න දරුවනේ. විශේෂයෙන්ම තවන් ජීවාණුහරණය කර ගැනීම මගින් තවන් පැලවලට අහිතකර සියලු රෝග පලිබෝධ විනාශ කිරීම සිදු කරනු ලැබේ. හරි. ඉතින් මේ බන් දරුවනේ තවන් ජීවාණුහරණය කර ආකාරය මේ බලන්න. රයිට්. මේ විදිහට තට්ටුවක් දාලා පිළිස්සලා හරනවා මේ. පිළිස්සීම මගින් ජීවාණුහරණය සිදු කරන ආකාරය දරුවනේ. පැහැදිලිවම පෙන්වුම් කරලා තියෙන මේ බලන්න තවන් ජීවාණුහරණය කරනවා මේ. පිළිස්සීම මගින් තවන් ජීවාණුහරණය සිදු කරන ආකාරය. රයිට්. තාපේ මේ බලන්න සූර්ය තාපේ භාවිතා කළා මේ හුමාලේ භාවිතා කළා නේ සිදු කරන ආකාර තියෙනවා දරුවනේ කීපයක්ම. හිරු එළිය මගින් කරනවා දරුවනේ. හරි. බලමු ස්ටෙරිලයිසේෂන් of seed bed කොහොමද මේ seed bed එකක් ස්ටෙරිලයිසේෂන් කරන්න කියලා. using heat තාපේ භාවිතා කළා දරුවනේ of the sun හිරු එළිය මගින් sterilize seed beds cheap and simple method එකක් පුතේ ඒක of fertilization soil පස අපිට ජීවාණුහරණය කරගන්න. When planting seed beds it's very helpful first to reduce the number of microorganisms ශුද්‍රජීවීන් reduce කරන්න දරුවනේ found right naturally in the soil which can cause disease. There are chemical methods of doing අපිට තියෙනවා this but they expensive පුතේ ඒක රසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට ඒක බිල අධිකයි and may results in pollution. එකකින් මේ pollution වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දූෂණය වෙන්න පුළුවන් පුතේ හානික වෙන්න පුළුවන්. නමුත් solarization is a techniques. solarization එක විශේෂයෙන්ම අපිට සූර්යා ලෝකයේ මගින් සිදු කරන එක පුතේ අපිට develop its use අපිට විශේෂයෙන්ම ඒ සඳහා plastic seeds cover කරන්න පුළුවන් to cover the soil. පස cover කරන්න පුළුවන් පුතේ මේ විදිහට cover කරලා අපිට be prepared as a seed bed එකක් විදිහට අපිට ඒක හදාගන්න පුළුවන්. ඉතින් කියන්නේ ලාභදායීම ක්‍රමයක් චීෆ් ඒතක වටිනවා. ඉතින් අපිට මේ solarization මගින් පුතේ සූර්යාලෝකයේ මගින් අපිට කෙලින්ම ඒක සිදු කරගන්න පුළුවන්. ජීවාණුහරණය සිදු කරගන්න පුළුවන්. ඒක අපිට ලේසි පහසු ක්‍රමයක්. ඒ වගේම මුදල් ඉතුරු කරගන්නත් පුළුවන්. අනිත් ඒවට වගේ මේ ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. චීෆ් ලාභදායී එක එක්ස්පෙන්සිව් නැහැ. මිල අධික ක්‍රම රසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට පරිසර දූෂණයක් සිද්ධ වෙනවා දරුවනේ. ඒ නිසා මේක අපිට වඩාත් ගැළපෙන ක්‍රමයක් විදිහට භාවිතා කරන්න යොදා ගන්න පුළුවන් සීඩ් බෙඩ් එකක්. රයිට්. මේ වගේ විදිහට කරලා තියෙන ආකාරය දරුවනේ මෙන්න මේ ආකාරයට ජීවාණුහරණය කරගන්න පුළුවන්. රයිට්. රයිට්. මේ බලන්න පිළිස්සීම මගින් ඒ සිදු කරන තියෙන ආකාරය. පිළිස්සීම මගින් තවන් ජීවාණුහරණය කර ගැනීම සඳහා දරුවනේ තවන් මිශ්‍රණය සහිත තවාන හොඳින් ජලයෙන් පොගවලා සෙන්ටිමීටර් 5ක් පමණ උසට තවාන මතු පිට පිදුරු හෝ දහයියා වියලි ස්තරයක් අතුර ගන්න ඕනේ. ඒක තමයි පුළුස්සලා හරින්නේ.
මම හිතන්නේ පැහැදිලි දුවල පොතල් බලන්න. පිලිස්සීම් මගින් තවාන් ජීවාණුහරණය කර ගැනීම සඳහා තවාන් මිශ්‍රණය සහිත තවාන් මිශ්‍රණය සහිත තවාන පුතේ හොඳින් ජලයෙන් පොගෝලා සෙන්ටිමීටර් 5ක් පමණ උසට හොඳින් ජලයෙන් පොගෝලා මේක සෙන්ටිමීටර් 5ක් පමණ උසට දරුවනේ තවාන මතු පිට පිදුරු තවාන මතු පිට ස්පේස් එකේ මතු පිට පිදුරු එවනත 10 වියලි ස්තරයක් අතුර ගන්න ඕනේ. ඊට පස්සේ මේ වියලි ස්තරයේ යටිපැත්තෙන් සුළං දිශානතියට විරුද්ධ පසට තවාන ගිනිබත් කරන්න ඕනේ. ගිනි තියන්න ඕනේ. ඊට පස්සේ කොහොමද වියලි ස්තරයට යටපැත්තෙන් එන්පසු වියලි ස්තරයට යටපැත්තෙන් සුළං දිශානතියට විරුද්ධ පසින් සුළං එන දිශාවට සුළං දිශානතියට විරුද්ධ දිසින් තවාන ගිනිබත් කරන්න ඕනේ. ගින්න නිවි තවාන සිසිල් වූ පසු අලු ඉවත් කරලා බීජ හෝ රෝපණ ද්‍රව්‍ය ස්ථාපනය කරගන්න ඕනේ. කොහොමද? පැහැදිලි නේද? බලන්න එහෙනම් ගින්න නිවි තවාන සිසිල් වුණාට පස්සේ තමයි අලු ඉවත් කරලා පුතේ බීජ හෝ රෝපණ ද්‍රව්‍ය ස්ථාපනය කරගත යුතු වෙන්නේ. මම හිතන්නේ තාමත්ම පැහැදිලි ඕගොල්ලන්ට. රයිට් දරුවනේ අපි ඉදිරියට යමු. අතිශූර්ය තාපනය. බලන්නකො මොකක්ද ඒක අතිශූර්ය තාපනය කියන්නේ? සූර්යාලෝකයේ මගින් තවාන් ජීවාණුහරණය කර ගැනීමේදී පුතේ තවාන් මිශ්‍රණය සහිත තවාන හොඳින් ජලයෙන් පොඟෝලා අර වගේ නේද? ගිනිබත් කිරීමේදී වගේම සූර්යාලෝකයේ මගින් තවාන් ජීවාණුහරණය කර ගැනීමේදී තවාන් මිශ්‍රණය සහිත තවාන් හොඳින් ජලයෙන් පොඟෝලා පුතේ තවාන විනිවිද පෙවෙන පොලිතීනයකින් මුළු මුලින්ම වාගේ පුතේ තවාන විනිවිද පේන පොලිතීනකින් පුතේ මුළු මුලින්ම වායු රෝධක වෙන විදිහට තවාන ආවරණය කරන්න ඕනේ පුතේ. වායු රෝධය වෙන විදිහට තවාන ආවරණය කරන්න ඕනේ විනිවිද පේන පොලිතීනයකින්. බලන්නකො. සූර්යාලෝකයේ මගින් තවාන් ජීවාණුහරණය කර ගැනීමේදී තවාන් මිශ්‍රණය සහිත තවාන හොඳින් ජලයෙන් පොඟෝලා තවාන විනිවිද පේන පොලිතීනයකින් පුතේ මුළු මුලින්ම වායු රෝධක වෙන විදිහට ආවරණය කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ආවරණය කරගත්ත තවාන හොඳින් සූර්යාලෝකයට ලක්වන විදිහට සති දෙකක් විතර තියාගන්න. ඊට පස්සේ පොලිතීනය ඉවත් කරලා තවාන භාවිතයට ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබ ඉතාමත් පැහැදිලි බලමු මේක පැහැදිලිව අපි හයිලයිට් කරගමු. මේ සූර්යාලෝකයේ මගින් තවාන් ජීවාණුහරණය කර ගැනීමේදී පුතේ තවාන් මිශ්‍රණය සහිත තවාන හොඳින් ජලයෙන් පොඟෝලා තවාන විනිවිද පේන පොලිතීනකින් මුළු මුලින්ම වායු රෝධක වෙන ලෙස ආවරණය කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ආවරණය කරගත්ත තවාන හොඳින් සූර්යාලෝකයට ලක්වන පරිදි සති දෙකක් තියා ගන්න ඕනේ. ඊට පස්සේ පොලිතීන ඉවත් කරලා තවාන භාවිතයට ගන්න පුළුවන්. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි දුවලට ඉතාමත්ම පැහැදිලි වෙන ආකාරයටයි මේවා අවබෝධ කරලා දෙන්න දරුවනේ. රයිට්. ඒ අතිශූර්ය තාපනයයි කිව්වේ. මේ විදිහට ඔබ දැකලා ඇති මේ නම් පිළිස්සීම කරලා තියෙන එකක් මේවා නෙමෙයි. පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන අවස්ථා කිහිපයක් මේ විනිවිද පේන පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන අවස්ථා මේ බලන්නකෝ. විනිවිද පේන පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන අවස්ථා. ඒ තව කීපයක් නෑ ඒ ටික අපි කතා කරන්නේ. හරි මේ පිළිස්සීම සිදු කරන ආකාරය 10 පිදුරු තට්ටුවක් දාලා මේක පිළිස්සීම සිදු කරන ආකාරය සුළං දිශාවට විරුද්ධ දිශාව තමයි ගිනි තැබීම තියන්නේ. අතිශූර තාපනයත් අපි කතා කරා. ඊට පස්සේ බීජ රෝපණය. තවාන් වල බීජ යෙදීමට ප්‍රථම පුතේ තවාන් සඳහා හොඳින් ජල සම්පාදනය කරන්න ඕනේ. ඇයි මේ බීජ ප්‍රරෝහණයට ප්‍රශස්ත තෙතමන තත්ත්වයක් අවශ්‍යයිනේ. ඒ නිසා මේ තවාන් වල බීජ යෙදීමට ප්‍රථම පුතේ තවාන සඳහා හොඳින් ජල සම්පාදනය සිදු කරලා තෙතමනේ ප්‍රශස්ත මට්ටමක පවත්ව ගන්න ඕනේ. ප්‍රතිකාර කළ බීජ නියමිත පරතරයකින් සෑදූ ඇලි ඔස්සේ ස්ථානගත කරලා තවාන් මිශ්‍රණය වහලා තියෙන්න ඕනේ. තවාන් මිශ්‍රණය වහලා තියන්න ඕනේ. බලන්නකො එහෙනම් තවාන් වලදී බීජ යෙදීමට ප්‍රථම තවාන සඳහා හොඳින් ජල සම්පාදනය කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ තෙතමනේ ප්‍රශස්ත මට්ටමක තවානේ පවත්වා ගන්න ඕනේ. අනතුරු මොකද කරන්නේ? ප්‍රතිකාර කළ බීජ ගන්න මේකට. රයිට්? බීජ ප්‍රතිකාර කරපුවා. ප්‍රතිකාර කළ බීජ නියමිත පරිතරයකින් සෑදූ ඇලි ඔස්සේ ස්ථානගත කරලා තවාන් මිශ්‍රණය වහන්න ඕනේ. තවාන් මිශ්‍රණය වහන්න ඕනේ. තවන් නඩත්තුවට අපි යනවා පුතේ. තවන් නඩත්තුව සඳහා පුතේ ජල සම්පාදනය කිරීමට ස්නාවක් මගින් මිහිදුම් ආකාරයේ ජලය තැපීම වඩාත් සුදුසුයි. එහෙනම් අපිට තවන් නඩත්තු කරද්දී තවන් සඳහා ජල සම්පාදනය කිරීමට දරුවනේ ස්නාවක් මගින් ජලයේ ස්නාවක් මගින්
විහිදුම් ආකාරයේ ජලය සැපීම වඩා සුදුසුයි. රසායනික පොහොර ජලයේ දිය කර යෙදීම මගින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. බලන්න රසායනික පොහොර ජලයේ දිය කර යෙදීම මගින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. තවාන් රෝග හා පලිබෝධ සඳහා නිරන්තරයෙන් පරීක්ෂා කළා ආසාදනයෙන් ලක් වූ පැලෑටි වහාම විනාශ කිරීමට වග බලා ගන්න ඕනේ. ඊළඟට තවාන් හා අවට ඇති වල් පැලද විනාශ කිරීම මගින් තවානට රෝග හා පලිබෝධ බෝවීම හා සම්පත් සඳහා භෝග සමග වල් පැල තරම් කිරීම වළක්ව ගන්න පුළුවන්. සම්පත් කියන්නේ ජලය, පොහොර, පෝෂක සඳහා භෝගත් එක්ක වල් පැල තරම් කරනවනේ දරුවනේ වල් පැල වර්ධනිනුත් ඒක නිසා තමයි තවානවට ඇතිවන වල් පැලද විනාශ කිරීම මගින් අපිට මේ වල් පැල විනාශ කරේ නැත්නම් මොකද වෙන්නේ? වල් පැල මේ භෝගයත් එක්ක තරංකාරීව වැඩෙනවා. ඉතින් ඒක නිසා අපි තවානහවට තියෙන වල් පැල විනාශ කිරීම මගින් තවානට රෝග හා පලිබෝධ බෝවීම හා සම්පත් සඳහා භෝග සමග වල් පැල තරඟ කිරීම වළක්ව ගන්න පුළුවන්. භෝගත් එක්ක වල් පැල තරඟ කරනවනේ ජලයේ පෝෂක බෙදා ගැනීම සඳහා වල් පැල තිබුණොත් එහෙම. එහෙනම් තවාන හා අවට තියෙන වල් පැල විනාශ කිරීම මගින් තවානට රෝග හා පලිබෝධ බෝවීම හා සම්පත් සඳහා භෝග සමග වල් පැල තරඟ කිරීම වළක්වා ගන්න පුළුවන් පුතේ. රයිට් පැහැදිලි මං හිතන්නේ. හොඳයි දරුවනේ අපි යමු ඊළඟට ඉදිරියට යමු. හරි. එතකොට මේ පැල දැඩි කිරීම දරුවනේ මේ ඊට පස්සේ මේ තවානක පැල දැඩි කිරීමට ගියොත් දරුවනේ අපි බලමු මොකද්ද මේ පැල දැඩි කිරීම කියන්නේ කියලා. විශේෂයෙන්ම මේ තවානෙන් පැලයට ඉවත් කරන අවස්ථාවේ පුතේ අවස්ථාව විශේෂයෙන්ම සමීප වන විට කිට්ටු වෙනකොට තවාන සූර්යාලෝකයට නිරාවරණය කළා පවතින හෝරා ගන්න වැඩි කිරීම මගින් තමයි පුතේ විශේෂයෙන්ම ජල යොදන වාර ගන්න අඩු කිරීම සිදු කරන්න ඕනේ. රයිට් ඒ වගේම පැල දැඩි කිරීම මගින් ශේෂ්ත්‍රයේ පවතින කටුක තත්ත්වයට ඔරොත්තු දීමට පැල පුහුණු කිරීම සිදු කරනවා දරුවනේ. ඉතින් ඒකයි අපි කිව්වේ මේ තවානක මේ පැල ශේෂ්ත්‍රයේ වගා කරන තෙක් මේ රැක බලා ගන්න ආරක්ෂිත ස්ථානයක් විදිහට අපි හැදින්නුවේ. ඉතින් විශේෂයෙන් පැල දැඩි කිරීමදී පුතේ තවානේ තවානෙන් පැලෑට ඉවත් කරන අවස්ථාව කිට්ටු වෙනකොට ඇයි මේ තවානෙන් පැලෑට ඉවත් කරලා ඒ පැලෑට ඊට පස්සේ යන්නේ ශේෂ්ත්‍රයටනේ පුතේ. වගා ශේෂ්ත්‍රයටනේ මේ වගා කරන භූමියටනේ පුතේ මේවා ගෙනියන්නේ. දැන් ඉතින් මෙච්චරලා ආරක්ෂා කරන ආරක්ෂිතව නේද වර්ෂාවෙන් සුළඟින් නේද විවිධ සතුන්ගෙන් නේද පුතේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ නේද වර්ෂාවෙන්. ඊට පස්සේ ඒ වගේම දරුවනේ සුළඟින් විවිධ මේ දේශගුණික කාලගුණ දේශගුණික බලපෑම් වලින් මේව ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දැන් මේ පැල අපි එතකන් නේද වගා ශේෂ්ත්‍රී ස්ථීරවම වගා භූමියේ සිටුනොත් එක් මේව ආරක්ෂිතව රැක බලා ගන්න ගැනීම තමයි මේ තවානක් තුල සිදු වුනේ. විශේෂයෙන්ම පුතේ මේ තවානින් පැල ඉවත් කරන අවස්ථාව ලඟ වෙනකොට එතකොට මොකද කරන්නේ මේ තවාන සූර්යාලෝකයට නිරාවරණය කරලා තියෙන හෝරාව පැය ගාන පුතේ හෝරා ගාන විශේෂයෙන්ම තවාන සූර්යාලෝකයට නිරාවරණය කරලා පවතින හෝරා ගණන වැඩි කිරීම මගින් පුතේ මොකද අපි කරන්නේ ජල යොදන වාර ගානත් අඩු කිරීම සිදු කරන්න ඕනේ. ජල යොදන වාර ගානත් අඩු කිරීම සිදු කරන්න. මොකද දැන් පැල දැඩි කිරීම මගින් අපිට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ශේෂ්ත්‍රයේ පවතින කටුක තත්ත්වයට ශේෂ්ත්‍රයේ පොස්කෝප් කෙලීම සූර්යාලෝකයට නිරාවරණය වෙලානේ පුතේ ඒවල තියෙන්නේ. ශේෂ්ත්‍රයේ වගා කරන තිනකොට මේ පැල අර මේ ගෘහයේ ඇතුලේ නෙට් හවුස් එකේ ඇතුලේ හිටියා වගේ නෙවෙයි පුතේ. මේ ආරක්ෂිත ගෘහයක් නැත්නම් ආවරිත ගෘහයක් ඇතුලේ සෙවණ ගෘහයක් ඇතුලේ හිටියා වගේ නෙවෙයි කටුක පරිසරයේ ඊට පස්සේ මේ පැල එන්නේ පුතේ. සකස් කරපු පැල කටුක පරිසරයට එන්නේ. ඉතින් ඒ නිසා පුතේ විශේෂයෙන්ම පැල දැඩි කිරීම මගින් මේ ශේෂ්ත්‍රයේ පවතින කටුක තත්ත්වයට ඔරොත්තු දීමට පැල ඇටි පුහුණු කිරීම සිදු කරන්න ඕනේ පුතේ. ඒකෙදි පුහුණු කිරීම සිදු කරනවා පුතේ මේ පැල දැඩි කිරීම කියන කොටසදී. මතකද? පැල දැඩි කිරීම මගින් ශේෂ්ත්‍රයේ පවතින කටුකත්වයට ඔරොත්තු දීමට පැල ඇටි පුහුණු කිරීම සිදු කරන ලබනවා. එතකොට මේ තවන් සඳහා වාර්තා තබා ගැනීම. ඉතාමත්ම වැදගත් පුතේ මෙතනත් මේ කතා කරන සංසිද්ධිය. මේ තවන් සඳහා වාර්තා තබා ගැනීමත් පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ තොරතුරු තවානක මේ සාමාන්‍ය පැල සංඛ්‍යාව පුතේ ඉතින් විශේෂයෙන්ම මේ පොහොර යොදන ආකාරය ගැන රයිට් විශේෂයෙන්ම මේ තවන් කටයුතු වඩාත් ක්‍රමවත්ව පවත්වා ගැනීම පිණිස තවන් කරුවන් විසින් මේ පැහැදිලි වාර්තා තියා ගන්න ඕනේ පුතේ. පැහැදිලි වාර්තා තියා ගන්න ඕනේ තවන් කරුවන් විසින්. අපි බලමු පුතේ ඒක. මේ බලන්න තවන් වාර්තාවක් මේකේ තියෙනවා. රයිට් තවන් වාර්තාවක් මේකේ තියෙනවා භෝග ප්‍රභේදය, තක්කාලි, බීට්‍රූට් පැල කීයක් ගෙනවද පුතේ? පැල 100යි. බීට්‍රූට් පැල 50යි. මේ නඩත්තු කටයුතු ඒවට ජලය යොදනවා, පොහොර, වල් පැල පාලනය කිරීම, ජලය යෙදීම, පොහොර වල් පැල පාලනය, වීඩ් කන්ට්‍රෝල් කරන එක දේවල්. සිට උදිනේ මේ තක්කාලි පැල 100ක් පැල සංඛ්‍යාව 100යි පුතේ. මේ පැල
හිට උදිනේ 2015 1යි පළවෙනිදා හිටවලා තියෙනවා. එතකොට රයිට් නේද? ඊට පස්සේ ඒගොල්ලෝ වල් පැල පාලනය කරලා තියෙනවා මේ ඈ රයිට් දීලා දාලා තියෙනවා බීට්රූට් පැල සංඛ්‍යාව 50යි 2015යි 1යි එක සිටවලා තියෙනවා. හරි සිට උදිනේ වල් පැල පාලනය කරලා තියෙනවා. වීඩ් කන්ට්‍රෝල් කරලා තියෙනවා. එතකොට දිනකට දෙවරක් බලන්න මෙතන මේ ජලය නඩත්තු කටයුතු මේ තවානි තියෙන මේ සති ගාන මේ වань මේ දිනකට දෙවරක් ජල සම්පාදනය දිනකට දෙවරක් රයිට් ඊළඟට ජල සම්පාදනය කරන ගාන ප්‍රමාණය පැල අලවිය අර 2015 2යි එක පැල අලවි කරලා තියෙනවා. ඒ 2015 2යි 16 පැල අලවි කරලා තියෙනවා. ඉතින් තවානි තියෙන සති ගාන පැල මේ තවාන් වාර්තාවක් සඳහා නිදසුනක් මේ තියෙන දරුවනේ මම හිතන ඔබට මනාව පැහැදිලිව පේනවා ඒක. හරි. එතකොට පැල ඉතින් ඒ වගේම අර විශේෂයෙන් කියන්න ඕනේ එතනදී මේ වාර්තා තබා ගැනීමේදී ජල සම්පාදනය කරන කාලාන්තරයේ එතකොට අපි එකෙන් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ පොහොර යෙදීම ඒ දේවල් විශේෂයෙන්ම නේද එකක් තියෙනවනේ පොහොර යෙදීම ජල සම්පාදනයේ වල් පැල පාලනය වීඩ් කන්ට්‍රෝල් කරන එක නේද පුතේ මේකේ වල් පැලටි දෙනවා වල් පැලටි ඉවත් කරන්න මේ වීඩ් කන්ට්‍රෝල් කරන්න එපා පුතේ අනිවා වීඩ් කන්ට්‍රෝල් කරන්න එපා ඈ වීඩ් කන්ට්‍රෝල් කරන එක ජලයේ දීම පොහොරේ දීම ඒ දේවල් පුතේ අනිවාර්යෙන් හරි ඒ සම්බන්ධ තොරතුරු පුතේ පැල මිලදී ගන්න පැල ඊට පස්සේ මේ පැල තියෙන පැල පිළිබඳව මේ සම්බන්ධයෙන් මේ අනිවාර්යයෙන්ම පුතේ තොරතුරු තියාගන්න වෙනවා තවනක අනිවාර්යයෙන් මේ තොරතුරු එක්රැස් කරගන්න ඕනේ පුතේ වාර්තා තියා ගැනීම ඉතාමත්ම වැදගත් දරුවනේ තවනක හොඳයි මේ පැල සිටීම සඳහා නිවැරදි ක්‍රමපිළිවෙත් තවානක අනුගමනය කරන ආකාරය ගැන පුතේ අපි දැන් කතා කරන්න යන්නේ මේකෙදි පුතේ තවාන් කාලය සම්පූර්ණ කරන ලද තවාන් කාලයේ තවානේ ඉන්න කාලේ තවාන් කාලය සම්පූර්ණ කළ ලද නිරෝගී හා ශක්තිමත් පැල ඇති පුතේ ශේෂ්ත්‍රයේ සන්තාපනය කිරීම සඳහා තෝරගන්න. ශේෂ්ත්‍රයේ හිටවන්න ෆීල්ඩ් එකේ හිටවන්න සංස්ථාපනය කරන්න පුතේ අපි තෝරගන්නේ විශේෂයෙන්ම තවාන් කාලය සම්පූර්ණ කරන ලද තවානේ සම්පූර්ණ කාලයක් හිටපු තවන් කාලේ කම්ප්ලීට් කරපු සම්පූර්ණ කරන ලද නිරෝගී හා ශක්තිමත් පැලයක් තමයි පුතේ නිරෝගී හා ශක්තිමත් පැලය තමයි ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීමට තෝරගන්න. තෝරගත්ත පැල ඇටි සඳහා ශේෂ්ත්‍රයේ පළමුව සූදානම් කරන්න ඕනේ පුතේ. මේකෙදි පස පෙරලා ගල් මුල් ඉවත් කරලා පස්සේ භෝගයට අවශ්‍ය පරිදි පාත්ති හා වලවල් සකස් කර ගන්න ඕනේ දරුවනේ. භෝගයට අනුව නිර්දේශිත පරතරය වලක ප්‍රමාණය හා වලක සිටිය යුතු පැල ගණන තීරණය කළා ඒ අනුව භෝග ශේෂ්ත්‍රය ස්ථාපනය කරන්න ඕනේ. භෝගයට අනුව පුතේ නිර්දේශිත පරතරය දැන් මේ භෝග සඳහා නිර්දේශිත පරතරය ඒක වලක ප්‍රමාණය වලක සිටිය යුතු පැල ගණන තීරණය කරලා ඒ අනුව භෝග ශේෂ්ත්‍රය සංස්ථාපනය කරන්න ඕනේ පුතේ. ඒ අනුවයි භෝග ශේෂ්ත්‍රය සංස්ථාපනය කළ යුත්තේ. බානුක ශේෂ්ත්‍රයේ පැල අතර පරතරය භෝගම තඳා පවතින පුතේ විශාල හා පැතිරුණු අතුවිති සහිත භෝග වැඩි පරතරයකින් හා වලකට එක පැලේ බගින් කුඩා භෝග වල නම් අඩු පරතරයකුත් වලයකට පැල ඇටි දෙක බගිනුත් යොදන්න පුළුවන්. ඒ වගේම පුතේ විශේෂයෙන්ම ඝන හා ගැඹුරු මූල මණ්ඩලයක් සහිත චාක සඳහා විශාල හා ගැඹුරු වලවල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඝන හා ගැඹුරු මූල මණ්ඩලයක් සහිත චාක සඳහා පුතේ විශාල හා ගැඹුරු වලවල් අවශ්‍ය වෙනවා. පැල ඇටි සිටවීමේදී මූලික පොහොර මිශ්‍රණයේ කාබනික පොහොර විදියට හොඳින් දිරාපත් වූ සත්ව හා කොම්පෝස්ට් යොදාගෙන පුතේ සිටවීම මගින් සාර්ථක වගාවක් හා අස්වැන්නක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා පුතේ. ඊළඟට මේ බලන්න රයිට් භෝගයේ තක්කාලි බටු මාළු මිරිස් ගෝවා බීට්‍රූට් තවාන් කාලයේ සතු 3යි 4යි බටු සති 3යි 4යි මාළු මිරිස් සතු 4ක් ගෝවා සති 3 4ක් බීට්‍රූට් සති 3 4ක් තක්කාලි සති 3 4ක් වගා පරතරයේ පුතේ තක්කාලි නම් පුතේ 80 වැඩි කිරීම 50 බටු 90 වැඩි කිරීම 60 මාළු මිරිස් පුතේ 40 වැඩි කිරීම 60 ගෝවා 50 වැඩි කිරීම 40 බීට්‍රූට් 30 වැඩි කිරීම 10 වලකට දාන පැල ගන්න පුතේ තක්කාලි පැල 1යි බටු පැල 1යි මාළු මිරිස් පැල නම් 1යි පුතේ ගෝවා පැල 1යි බීට්‍රූට් පැල 1යි බීජ අවශ්‍යතාවය පුතේ මේකේ බීජ අවශ්‍යතාවය ඉලර තියෙන පුතේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් වලින් පුතේ යූරියා තියෙනවා පුතේ ද ප්‍රමාණය ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් තියෙන මූලික පොහොර හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් වලින් තියෙන පුතේ යූරියා නම් 65යි හෙක්ටයාරයට කිලෝග්‍රෑම් වලින් තියෙන පුතේ රයිට් තක්කාලි සඳහා යූරියා හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 65යි පුතේ බටු සඳහා යූරියා හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 75යි පුතේ මාළු මිරිස් සඳහා යූරියා හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 100යි
ගෝවා සඳහා යූරියා පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 100යි. බීට්‍රූට් සඳහා පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 100යි. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් තියෙනවා පුතේ. තක්කාලි වලට අපිට දාන්න පුළුවන් පුතේ 325යි. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් හෙක්ටයාර් කිලෝග්‍රෑම්. බටු නම් පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 325යි. ඒකත් සේම්. මාළු පිරිස්සොල් නම් පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 215යි. ඒ වගේම ගෝවාල පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 275යි. බීට්‍රූට් උන ට්‍රිපල් ෆොස්ෆේට් කිලෝ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 300යි පුතේ. යූරියා නම් බීට්‍රූට් වලට හෙක්ටයාර් කිලෝග්‍රෑම් 200යි පුතේ. මියුරේට් ඔෆ් පොටෑෂ් ගත්තොත් පුතේ තක්කාලි වලට මියුරේට් ඔෆ් පොටෑෂ් හෙක්ටයාර් කිලෝග්‍රෑම් 65යි පුතේ. බටු සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් හෙක්ටයාර් කිලෝග්‍රෑම් 85යි. මාළු මිස් සඳහා පුතේ මියුරේට් ඔෆ් පොටෑෂ් ගන්න පුළුවන් පුතේ මේ 65ක් කියලා හෙක්ටයාර් කිලෝග්‍රෑම් 65යි. මේ ගෝව සඳහා දරුවනේ ගත්තාම යූරියා ගත්තොත් ගෝව සඳහා යූරියා හෙක්ටයාර් කිලෝග්‍රෑම් 110ක්. ඒ වගේම ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පුතේ ගත්තාම හෙක්ටයාර් කිලෝග්‍රෑම් 275ක්. මියුරේට් ඔෆ් පොටෑෂ් ගත්තාම හෙක්ටයාර් කිලෝග්‍රෑම් 75ක්. බීට්‍රූට් වලට දරුවනේ තවන් කාලයේ සති 3-4ක්. වගා පරතරයේ 30 වැඩි කිරීම 10යි. වලකට බීට්‍රූට් පැල 1යි. ඒ වගේම බීජ අවශ්‍යතාවය 0.3-0.4 අතර. යූරියා හෙක්ටයාර් කිලෝග්‍රෑම් 200ක් අවශ්‍ය වෙන දරුවනේ බීට්‍රූට් සඳහා. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නම් පුතේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 300යි. මියුරේට් ඔෆ් පොටෑෂ් දරුවනේ හෙක්ටයාර් කිලෝග්‍රෑම් 125ක් විදිහට දරුවනේ මේ විදිහට ශපේම සිදු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ශේෂ්ත්‍රයේ රෝපණය කිරීමෙන් පස්සේ ශාක සඳහා සෙවන සපයන්න ඕනේ පුතේ. ජල සම්පාදනය කරන්න ඕනේ ශාක වලට. වල් පැලැටි පාලනය කරන්න, වීඩ් කන්ට්‍රෝලින් කරන්න, ෆර්ටිලයිසේෂන් නැත්නම් පොහොර යෙදීම් වැනි පශ්චාත් සාත්තු කටයුතු මගින් පුතේ භෝග වඩා සාර්ථකව සංස්ථාපනය කරන්න පුළුවන්. මොනවද මේ භෝගයට කරන පශ්චාත් සාත්තු කටයුතු කියන්නේ? පශ්චාත් කියන්නේ භෝගේ සංස්ථාපනය කරාට පස්සේ සිදු කරන සාත්තු කටයුතු. බලන්නකෝ. ශේෂ්ත්‍රයේ රෝපණය කිරීමෙන් පස්සේ ශාක වලට පුතේ ශේෂ්ත්‍රයේ මේවා හිටවපුවාම පැල කරපුවාම පුතේ සෙවන සපයන්න ඕනේ. ජල සම්පාදනය කරන්න ඕනේ. වල් පැල පාලනය කරන්න ඕනේ. පොහොර යෙදීම කරන්න ඕනේ. වැනි පශ්චාත් සාත්තු කටයුතු මගින් භෝග වඩා සාර්ථකව සංස්ථාපනය කරන්න හැකි වෙනවා පුතේ. ශේෂ්ත්‍රයේ රෝපණ ද්‍රව්‍ය සිටවල ශාකයක් ලෙස ස්ථාවර වීම භෝග සංස්ථාපනයේ විදිහට තමයි හඳුනන්නේ. බාණ්ඩු. භෝග සංස්ථාපනය කියන්නේ මොකද්ද කියන එකත් අපිට ගැටලුවක් තිබ්බනේ. එහෙනම් භෝග සංස්ථාපනය කියන්නේ ඊට පස්සේ ශේෂ්ත්‍රයේ රෝපණ ද්‍රව්‍යයක් සිටවල ශේෂ්ත්‍රයේ රෝපණ ද්‍රව්‍යයක් හිටවල පුතේ. ශේෂ්ත්‍රයේ රෝපණ ද්‍රව්‍යයක් හිටවල ශාකයක් ලෙස ස්ථාවර වීම භෝග සංස්ථාපන ලෙස. ඒගොල්ලෝ ශාකයක් ලෙස මේ රෝපණ ද්‍රව්‍ය ස්ථාවර වීම තමයි පුතේ භෝග සංස්ථාපනය කියලා අපි කියන්නේ සල්ලු. තවාණක් කියන එක පොඩ්ඩක් ආයෙත් බලමු. රයිට් මෙන්න විභාගෙට ලියන්න මේක තවාණක් කියලා හුවොත් සරලම දේ මේක. තවාණක් කියන්නේ මොකද්ද කියලා හුවොත් රෝපණ ද්‍රව්‍ය. ඒ කියන්නේ පැල අතු කැබලි පැල වෙන්න පුළුවන්. රෝපණ ද්‍රව්‍ය විදිහට පැල තියෙන්න පුළුවන්. අතු කැබලි වෙන්න පුළුවන් පුතේ. සිටුවන ස්ථිර භූමියේ වගා කරන තෙක් බලන්නකෝ. ඒගොල්ලෝ හිටවන ස්ථිර භූමියේ වගා කරන තෙක් පුතේ ආරක්ෂිතව රැක බලා ගන්න හා ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානය. ඕකනේ මේ පාඩම ආරම්භයේදීත් ඔබට කිව්වේ අපි හැඳින්වීම. ඉතින් ඒකට අර මුලින් කියපු හැඳින්වීම ටික ලියලා තිබ්බොත් අර හැඳින්වීම රචනා ප්‍රශ්නයකදී හැඳින්වීමේ ලකුණු 20ක් දෙනවනේ. ඉතින් මේකත් ලියලා අය හැඳින්වීමත් ඒ ටිකත් කිව්වනම් කරුණු ටිකත් කිව්වට කමක් නැහැ. මෙන්න මේ ටික ඉස්සෙල්ලාම කියන්න. තවාණක් කියලා කියන්නේ රෝපණ ද්‍රව්‍ය පුතේ. මොනවද පුතේ රෝපණ ද්‍රව්‍ය විදිහට අපි ගන්නෙ? පැල. පැල. අතු කැබලි. ඒ වගේ දේවල් පුතේ. අයි තව තියෙන්න පුළුවන් මේ යොදාගත්තා පුතේ. දඬු කැබලි. පත්‍ර. මුල් කැබලි. මුල් මගින් අපිට රයිට් නේද? රෝපණ ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පැල, අතු කැබලි, දඬු කැබලි, පත්‍ර, මුල් මේ රෝපණ ද්‍රව්‍ය. උදාහරණ දෙක පැල, අතු කැබලි මෙන්න වගේ දේවල් රෝපණ ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් අපිට. හරි. ඒගොල්ලෝ සිටුවන ස්ථීර භූමියේ හයිට් ස්ථීරවම වගා කිරීමට සිටුවන ස්ථීර භූමියේ හිටවන තෙක් දරුවනේ ස්ථීර භූමියේ වගා කරන තෙක් මේ පැල ආරක්ෂිතව රැක බලා ගන්නා වගේම පැල ආරක්ෂිතව රැක බලා ගන්නවා නර්සරියක වගේම ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක. එතන ශාක ප්‍රචාරණයට කටයුතු සිදු කරන ස්ථානයක් විදිහටයි සැලකෙන්න පුතේ. එහෙනම් බලන්න තවාණක් කියන එක මේ විදිහට අර්ථ දක්වන්න. විභාගෙට ලියන්න ඕනේ කියලා ලියාගෙන තවාණක් කියපුවාම රෝපණ ද්‍රව්‍ය කවුද රෝපණ ද්‍රව්‍ය කියන්නේ? පැල, අතු කැබලි, දඬු කැබලි, පත්‍ර, මුල් වගේ ඒවා. ඒවා අපිට රෝපණ ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් නව ශාක ලබා ගන්න. හරි. රෝපණ ද්‍රව්‍ය පැල, අතු කැබලි.
සිටුවන ස්ථීර භූමියේ වගා කරන තෙක් ඒවා ඇත්තටම ස්ථීරවම වගා කරන හදන භූමිය වගා කරන තෙක් පුතේ ශාක ප්‍රචාරණයට අවශ්‍ය වගා කරන තෙක් ආරක්ෂිතව රැක බලා ගන්නවා. වගා කරන තෙක් මේ පැල ගෘහය තුල නැත්නම් මේ නෙට් හවුස් එකක් ඇතුලේ ආරක්ෂිතව රැක බලා ගන්නවා. ඒ වගේම ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක් පුතේ. ශාක ප්‍රචාරණයට පැල ලබා ගන්නවා. හරි. ශාක ප්‍රචාරණයට කටයුතු සිදු කරන ස්ථානයක් කියලා අර්ථ දැක්වීම මේ විදිහට ලියනකොට තවාණක් යන රෝපණ ද්‍රව්‍යයේ පැල අතු කැබලි සිටුවන ස්ථීර භූමියේ වගා කරන තෙක් මේගොල්ලෝ පුතේ. ඇත්තටම පැල කරන හිටුවන ස්ථීර භූමියේ වගා කරන තෙක් පුතේ ඒගොල්ලෝ ආරක්ෂිතව රැක බලා ගන්නා බොහොම ආරක්ෂිතව රැක බලා ගන්නා ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන කෙනෙක්. ඒ ශාක ප්‍රචාරණය කරගන්න අවශ්‍ය සිදු කරන කටයුතු සිදු කරන කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. right. තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවීම අවශ්‍යතාව මොනවද කියලා බලමු පුතේ. ඇයි මේ තවානක සිටුවීමේ රෝපණ ද්‍රව්‍ය සිටුවීමේ අවශ්‍යතාව මොනවද පුතේ බලන්න. බීජ පැලවදීදී අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් පැල ආරක්ෂා කරගන්න පුළුවන් පුතේ. කුඩා ඉඩක විශාල පැල ප්‍රමාණයක් ගුණනය කර ගැනීමට හැකිවීමෙන් පුතේ තවාන්කරුවන්ට ශ්‍රමයේ කාලය අමුද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණ ගන්න ලැබෙනවා පුතේ. ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන් පුතේ. පරිසර තත්ත්වවලට අනුවර්තනය කර ගැනීමට පුළුවන් පුතේ. right. ඒ වගේම බද්ධ පැල ලබා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. බද්ධ පැල ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ තවානක රෝපණ ද්‍රව්‍ය සිටීමේ අවශ්‍යතාවය. ඇයි තවානක රෝපණ ද්‍රව්‍ය හිටවන්නේ? එයි බීජ පැල අවදීදී අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් පැල ආරක්ෂා කරගන්න පුළුවන්. කුඩා ඉඩක විශාල පැල ප්‍රමාණයක් ගුණනය කර ගැනීමට හැකිවීමෙන් තවාන්කරුවන්ට ශ්‍රමයේ කාලය අමුද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන් පුතේ. ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන් පුතේ. මේකෙදි පරිසර තත්ත්වවලට අනුවර්තනය කරගන්න පුළුවන් පුතේ. බද්ධ පැල ලබා ගන්න පුළුවන් පුතේ. right. බද්ධ පැල ලබා ගන්න පුළුවන්. ඊළඟට තවාන් රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් ලැබෙන වාසි. තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවුවොත් පුතේ අපිට වියදම අඩුයි. රැක බලා ගැනීම නඩත්තුව පහසුයි. නිරෝගී දිරිමත් ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන්. රෝග හා පලිබෝධ හානි අවමයි පුතේ. ශේෂ්ත්‍රීය යාන්ත්‍රීකරණයත් පහසුයි පුතේ. ශේෂ්ත්‍රීය යාන්ත්‍රීකරණයත් පහසුයි. වගා ශේෂ්ත්‍රයේ සිදු කරන යාන්ත්‍රීකරණයත් පහසුයි එකතු. බලන්න එහෙනම් තවානක රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් වියදම අඩුයි පුතේ. රැක බලා ගැනීම හා නඩත්තුව පහසුයි තවානක. නිරෝගී දිරිමත් ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන්. රෝග හා පලිබෝධ හානි අවමයි පුතේ. ශේෂ්ත්‍රීය යාන්ත්‍රීකරණය පහසු වෙනවා. ශේෂ්ත්‍රීය යාන්ත්‍රීකරණය යන්ත්‍ර භාවිතා කරන කටයුතු පහසු වෙනවා පුතේ. හොඳයි. මේ තවාන් පැල නිෂ්පාදනය සඳහා විවිධ තවන් වර්ග භාවිතා කරනවා පුතේ. පාත්ති තවන්, උස්සු, මට්ටම්, ගිල්ලු ආකාරයට බඳුන් තවන් භාවිතා කරනවා පුතේ. පොල් කටු, කෙසෙල් පට්ටා, right කෙසෙල් කොළ, කඩදාසි බඳුන්. විශේෂිත තවන් විදිහට පුතේ අපිට නොරිඩෝ පෝස් සහ ඩ්‍රැපොක් සහ වැලි තවන් පෙන්ලා දෙන්න පුළුවන් පුතේ. එහෙනම් මෙන්න තවන් පැල නිෂ්පාදනය සඳහා විවිධ තවන් වර්ග භාවිතා කරනවා පුතේ. මේ පාත්ති වර්ග, උස්සු පාත්ති නැත්නම් මට්ටම් එහෙම නැත්නම් ගිල්ලු කියලා තියෙනවා පුතේ. බඳුන් තවන් ගත්තාම පුතේ පොල් කටු, කෙසෙල් පට්ටා, බඳුන්, කෙසෙල් කොළ, කඩදාසි බඳුන්. විශේෂිත තවන් නොරිඩෝකෝ සහ ඩ්‍රැපොක් වැලි තවන්. හරි. ඒ ටිකක් මතක තියාගන්න දරුවනේ. මේ තවන් පැල නිෂ්පාදනය සහ විවිධ තවන් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒකයි මෙතනදී අපි පැහැදිලිවම කිව්වේ දරුවනේ. ඊට පස්සේ මේ වාණිජ තවන් පැල නිෂ්පාදනයේදී බඳුන් තවන් තමයි පුතේ බහුලවම භාවිතා කරන්නේ. ව්‍යාපාරයක් විදිහට වාණිජව මේ පැල නිෂ්පාදනය කරනකොට පුතේ විශේෂයෙන් බඳුන් තවන් භාවිතා කරන්නේ. පැල වාණිජ තවන් පැල නිෂ්පාදනයේදී බඳුන් තවන් තමයි පුතේ බහුලවම භාවිතා කරන්නේ. මොකද පැල ප්‍රවාහනය කරන්න පහසුයි මේ බඳුන් තුල. හොඳ මූල මණ්ඩලයක් සහිත පුෂ්ටිමත් පැලයක් ලබා ගැනීමටත් පුතේ බඳුන් තවන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ලියාගන්න පුළුවන් ඕගොල්ලෝ සටහන් කරගන්න පුළුවන් නෝට් එක. එතකොට එහෙනම් වාණිජ තවන් පැල නිෂ්පාදනයේදී විශේෂයෙන් බඳුන් තවන් තමයි පුතේ බහුලවම භාවිතා කරන්නේ. ඒ වගේම පැල ප්‍රවාහනය කිරීම පහසුයි. හොඳ මූල මණ්ඩලයක් සහිත පුෂ්ටිමත් පැලයක් ලබා ගන්න අපිට බඳුන් තවන් වැදගත් වෙනවා දරුවනේ. හරි. වාණිජ තවන් පැල නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න බඳුන් වර්ග තියෙනවා පුතේ. අපි මුලින්ම කිව්වා. ව්‍යාපාරයක් විදිහට අපි මේ වාණිජ තවන් පැල නිෂ්පාදනය කරනකොට ඒ සඳහා යොදා ගන්නා තවන් බඳුන් වර්ග පුතේ කළු පොලිතීන් බඳුන් පුතේ, ඇලුමිනියම් ෆොයිල් බඳුන්, කඩදාසි බඳුන්, අපි ඒ වගේම කොම්පෝට් භාවිතා කරනවා දරුවනේ. හරි. තවන් නඩත්තු ක්‍රියා ගත්තාම පුතේ ජල සම්පාදනය
විශේෂයෙන්ම ජලයේ ස්නාවක් නැත්තම් මිහිදුම් ආකාරයට යෙදීමක් සිදු කරනවා දරුවනේ. පොහොර යෙදීමේදී දියර පොහොර යෙදීම ඒ වගේම ජල සම්පාදනයේ සමග පොහොර යොදන්න පුළුවන් දරුවනේ. ෆර්ටිගේෂන් කරන්න පුළුවන්. පලිබෝධ පාලනය ගත්තොත් සනීප ආරක්ෂාව නිරන්තර පරීක්ෂාව මගින් පුතේ පලිබෝධ ඉවත් කිරීම පුළුවන් ඒක. ඒ වගේම පැල දැඩි කිරීමේදී පුතේ ජලය යොදන වාර ගන්න අඩු කරන්න ඕනේ පුතේ. සූර්යාලෝක නිරාවරණය පෑ ගන්න වැඩි කරන්න ඕනේ. පැල දැඩි කරන්න ජලය යොදන වාර ගන්න අඩු කරලා සූර්යාලෝකයෙන් නිරාවරණය වෙන පෑ ගන්න වැඩි කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගත යුතුයි පුතේනේ. පැල ශ්‍රේණිගත කිරීමේදී පැලවල තියෙන සරු බව අනුව පැල ශ්‍රේණිගත කරන්න පුළුවන් පුතේ. පැල ශ්‍රේණිගත කිරීමේදී පැලවල තියෙන සරු බව අනුව තමයි ඒ පැල ශ්‍රේණිගත කරන්න වෙන්නේ දරුවනේ. මේ ඊට පස්සේ ප්‍රවාහණය සඳහා සූදානම් කරන එක පුතේ මේවා. විශේෂයෙන්ම බඳුන් පිරිසුදු කරන්න ඕනේ. මං කිව්වා අපි මේ තවානක අපි අර සැලස්මක් බැලුවාම තියෙන කොටස් දෙක තැනක තිබ්බනේ මේ ප්‍රවාහණය සඳහා පැල සූදානම් කරන ස්ථානයක් මත දෙතින්ද අපි කිව්වා. එතනදී මේ බඳුන් පිරිසුදු කරන්න ඕනේ පුතේ. වල් පැල තියෙනවා නම් පුතේ ඉවත් කරන්න ඕනේ මේවා තුල. පැල තුල බඳුන් තුල හිස් අවකාශ සඳහා මාධ්‍ය පස් නැවත පුරවලා ඒවා ප්‍රවාහණය සඳහා සූදානම් කරගත යුතුයි පුතේ. හොඳයි දරුවනේ. පැල ආරක්ෂිතව ප්‍රවාහණය සඳහා පුතේ බඳුන් ප්ලාස්ටික් කූඩ හෝ තැටි වල අසුරලා රාක්කවල තියලා ප්‍රවාහණය කරනවා. අපි මුල් මේ පාඩම ආරම්භයේදී පෙන්වුවා මේ ප්‍රවාහණය සඳහා සූදානම් කරන විදිහ සහ ප්‍රවාහණය කරන ආකාරයත් පෙන්වුවා දරුවනේ. එහෙනම් ප්‍රවාහණය සඳහා සූදානම් කරන බඳුන් පිරිසුදු කිරීම, වල් පැල ඉවත් කිරීම, හිස් අවකාශනා මාධ්‍ය නැවත පුරවලා ප්‍රවාහණය සූදානම් කරනවා. හිස්තැන් පස් අඩු වෙච්ච තැන් තියෙනවනේ. ඒවට නැවත පස් පුරවලා මාධ්‍ය පුරවලා අදාළ මාධ්‍ය පුරවලා සකස් කරන්න ඕනේ. ඊට පස්සේ පැල ආරක්ෂිතව ප්‍රවාහණය සඳහා බඳුන් ප්ලාස්ටික් කූඩ ඒ වගේම තැටි වල අසුරලා පුතේ රාක්කවල තියලා ආරක්ෂිතව ප්‍රවාහණය කරන්න හැකියාව තියෙනවා දරුවෝ. හොඳයි දරුවනේ අපි බලමු මේ විශේෂයෙන් අපි මේ භාවිතා කරන ප්ලාස්ටික් කූඩ තැටි භාවිතයට පෙර දිරනාශක යොදලා පිරිසුදු කර ගැනීම සිදු කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් යුතු තවාන් පැල සඳහා දරුවනේ තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා මේ රෝපණ ද්‍රව්‍ය පැල බීජ නිෂ්පාදකයන් ඒ බීජ නිෂ්පාදන පරතර අනුව පුතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඒ වගේම මේකෙදී බීජ සහ රෝපණ ද්‍රව්‍ය සහතික කිරීමේ සේවය මගින් තවාන් පරීක්ෂාවෙන් අනතුරුව පැල සඳහා ප්‍රමිති සහතික ලබා දීම සිදු වෙනවා. ඕන විදිහට අපිට ප්‍රමිති සහතික ලබා ගන්න බැහැ දරුවනේ. ඉතින් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒගොල්ලෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි දරුවනේ මේක ලබා දීම සිදු කරන්නේ. බලන්න එතකොට ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් යුතු තවාන් පැල සඳහා දරුවනේ නියමිත තත්ත්වය සහිත ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් යුතු තවාන් පැල සඳහා පුතේ තත්ත්ව සහතිකයක් ලබා ගන්න නම් ඒ සඳහා මේ රෝපණ ද්‍රව්‍ය ඒ වගේම පැල බීජ නිෂ්පාදකයින් මේ බීජ පනතට අනුව පුතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඊට පස්සේ ඒකෙදි බීජ හා රෝපණ ද්‍රව්‍ය සහතික කිරීමේ සේවය මගින් පුතේ මේ බීජ නියමාකාරයෙන් තියෙනවා කියලා තවාන් පරීක්ෂාවෙන් අනතුරුව තමයි මේක නියාමකාරයෙන් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. බීජ නිෂ්පාදන ක්‍රියාවලිය නියාමකාරයෙන් සිද්ධ වෙනවා කියන එක සම්බන්ධයෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය සහතික කිරීමේ සේවය මගින් තවාන් පරීක්ෂා කරනවා දරුවනේ. මේ පරීක්ෂාවෙන් අනතුරුව තමයි මේ පැල ඇටි මේ සඳහා බීජ මේවා සඳහා ප්‍රමිති සහතිකයක් ඉෂු කිරීම ලබා දීම සිදු කරන්නේ. හොඳයි දරුවනේ. එතකොට මේ අපි ඔබත් එක්ක කතා කරේ 6 වෙනි ඒකකයේ දෙවන කොටස දරුවනේ. 6 වෙනි එකේ දෙවන කොටසයි ඔබත් එක්ක කතා කරලා අවසන් කරේ දරුවනේ. රයිට්. ඊට පස්සේ අපි මේ 6 වෙනි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා සමාලෝචන ප්‍රශ්න 6 වෙනි සමාලෝචන ප්‍රශ්න කොටසත් එක්ක දුල පුතලත් එක්ක සාර්ථකව ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. සමාලෝචන ප්‍රශ්නත් එක්ක අපි ඔබත් එක්ක හමු වෙනවා.